හරි. එතකොට ගිය සතියේ මම හිතන්නේ මම දරුවන්ට දුන්නා 9 වෙනි ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න කොටසක් ඔයාලට කරන්න කම්ප්ලීට් කරන්න කියලා. ඒක කම්ප්ලීට් කරාද පුතේ? දරුවෝ කොහොමද print out ගත්තද? එහෙම නැත්නම් ලිව්වද? කම්ප්ලීට් කරන්න බැරි වෙච්ච අය ඉන්නවද? කරාද? මොකද තත්ත්වේ? එක කරාද නැත්නම් වෙනම කොටසකට අපිට ඒක තව දවසක් ටයිම් ඕන නම් ඒකට ටයිම් දෙන්න පුළුවන්. කරා. හොඳයි. ඊට පස්සේ අනිත් දරුවෝ පොදුවේ මට ඉක්මනින් උත්තර දෙන්නකෝ. print කරා. ඊට පස්සේ ඒක වෙන දවසක කරමු. ටක් ගාලා මට උත්තර දෙන්න මොකද කරන්න කියලා. දැනට 60ක් ඉන්නවා දරුවෝ. අදත් අඩුයි කට්ටියනේ. මෙහෙටත් වහිනවා. ඒක නිසා වෙන්නේ නැති. ඒක සාකච්ඡා කරනවද මොකද කරන්නේ? ඒක සර් ලබන සතිය කරමු. ලබන සතිය. හරි. පුතේ ඉතින් අමතක කරන්න එපා. හරිද? වැඩ දුන්නම ඔන්න. ඒක ලියන්න තිබුණා. print out ගන්න බැරි වුණා නම් ඒක මේව කරන්න තිබුණා. බ්‍රහස්පතින්දා දින සිකුරාදා දවස විතරයි තිබුණේ ප්‍රශ්න ටික කරන්න. ඉතින් අද සෙනසුරාදා. ඒක නිසා පොඩි එක්ස්කියුස් එකක් දෙන්නම්. ඒ කියන්නේ ඊළඟට ඒක කරන්න ඕනේ. අදත් අන්තිමට මම ඒකේ ප්‍රශ්න දෙකක් විතර වගේ සාකච්ඡා කරනවා බලමු. ඊට අමතරව අපි අද යන් lessons කොටසකට ඔයාලගේ දීපු ටියුට් වල adverbs part එක තිබුණාද? adverbs කියන කොටස ටියුට් number 1 වල බලන්න මෙන්න මේ කොටස තියෙනවද කියලා. තියෙනවා. හරි. හැම කෙනෙක් ගාවම ටියුට්ස් ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද නැති වෙන්න බෑ ක්ලාස් ආපු අය නම් සියලු දෙනා ගාව තියෙන්න ඕනේ. ඊට අමතරව ක්ලාස් ආවේ නැතුව අලුතෙන් ඔන්ලයින් එකතු වෙන දරුවෙක් නම් එයාට ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවා. හරි ඒක නිසා මම හිතන්නේ ගැටලුවක් නැහැ. මේක හැම ඉගෙන ගන්න පුළුවන් කොටසක්. මොකද දරුවෝ ගිය සතියේ ඇහුවා මේ ඇඩ්වර්බ් සම්බන්ධව. ඉතින් ඇඩ්වර්බ්ස් කොටස පොඩ්ඩක් කතා කරන්න කියලා තමයි මම හිතුවේ. හරි. එතකොට ඔයාලට පේනවා පුතේද වෙයි parts of the speech. ඒ කියන්නේ මේ කියන්නේ අර කතාවේ කොටස් කියන එක. හරි. parts of the speech කතාවේ කොටස් කියන එක. එතකොට මේකේ ඇත්තටම ඕකේදී මේ අදහස ඔහොම තිබුණාට කතාවේ කොටස් කියලා තේරුමකුත් තිබුණාට මේකේ එහෙම අදහසක් නෙවෙයි තියෙන්නේ. අපි පුතේ මේ parts of the speech එහෙම නැත්නම් මෙන්න මේවා මේක කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වර්ගවලට. එතකොට මම හැමදාම කතා කරනවා වගේ දරුවන්ට මතකයි මේවයිද සාමාන්‍යයෙන් අපි කිව්වා සාමාන්‍ය විදියට ගත්තොත් නිතරම මම මේක ඔයාලට මතක් කරනවා මේකේ nouns තියෙනවා. හරි nouns. ඊට පස්සේ නාමපද විස්තර කරන්න අපිට ඕන කරනවා adjectives. ඒ නිසා adjectives තියෙනවා. හරි මේක මම නිතරම ඔයාලට මතක් කරන කොටසක්. ඊට පස්සේ verbs තියෙනවා. හරි verbs පිළිබඳ විස්තර කරන්න adverbs තියෙනවා. adverbs ඊට පස්සේ pronouns තියෙනවා. ඊට පස්සේ prepositions තියෙනවා. ඊට පස්සේ conjunctions තියෙනවා. ඊට පස්සේ interjections තියෙනවා. හරි. එතකොට parts of the speech වල කොටස් 8 කියන්නේ මෙන්න මේ 8ට. හරි. නාමපද සහ නාම විශේෂණ තියෙනවා. මේ දෙක අන්‍යෝන්‍යව බැඳිලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙයා සහ මෙන්න මෙයා අතර බැඳීමක් තියෙනවා. හරි. ඒ වෙන්නේ නාමපදයක් අයින් කරලා දාලා අපි ඒ වෙනුවට ඔයාලට මම හිතන්නේ අද ක්ලාස් එකේ දැන් මම බෝඩ් එක ක්ලියර් කරන්න කලින් දැක්කනම් මතක් වෙන්නේ නැති සර්වනාම පද වගුවේ කොටස් 3ක් තියෙනවා. ඒ 7 වසරට උගන්වපු කොටස. හරි. ඊයේ ක්ලාස් එක. එතකොට 7 වසරට තියෙනවා pronouns සර්වනාම. සර්වනාම කියලා කියන්නේ පද වගුව පාඩම් කරගන්න කියලාත් මම දරුවන්ට කිව්වා. එතකොට සර්වනාම කියලා කියන්නේ මේ නාම පද වෙනුවට පාවිච්චි කරන ඒවා. I, we, you, he, she, they, me, us, you, him, it, them,
my, our, your, his, it's there. Mine, ours, yours, his, hers, it's theirs. myself, ourself, yourself, himself, herself, itself, themselves කියන වචන ටික. එතකොට මේවට අමතරව මේකේ pronouns category එකේම relative pronouns කොටසක් යනවා. ඒක බලමු. එතකොට මෙන්න මේ විදියට නාම පද තියෙනවා, නාම විශේෂණ තියෙනවා, සර්වනාම පද තියෙනවා. නාම පද වෙනුවට යොදන්න. ඊට පස්සේ ක්‍රියාපද තියෙනවා සහ ක්‍රියා විශේෂණ තියෙනවා. දැන් අපේ මාතෘකාව බවට පත් වෙන්නේ මෙන්න මේක. හරි? ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් නාම ක්‍රියාපද තියෙනවා, ඒවා විස්තර කරන්න ක්‍රියා විශේෂණ. ක්‍රියාවක් වෙන්නේ කොහොමද? ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ prepositions තියෙනවා, නිපාත පද. නිපාත පද කියලා කියන්නේ on in at ඇතුළු ඒ වචන 42ක 3ක විතර ප්‍රමාණයක් තියෙන ටියුට් එකක් ඔය දරුවන්ට දීලා තියෙනවා. එහෙම 11 වසර ටියුට්ස් අඩු කෙනෙක් ඉන්නවා නම් මට කියන්න අද ක්ලාස් එකේ වුණාමවත් මම කලිනුත් ඒක කිව්වා. එතකොට මට ටියුට්ස් ටික එවන්න පුළුවන්. PDF එවන්නම්. ඒක print out එකක් දාගන්න ළඟම තැනකින්. හරි? ඒ නිසා ඊට පස්සේ තියෙනවා prepositions වලට පස්සේ conjunctions. වැදගත්ම කොටසක් බවට පත් වෙනවා මේ conjunctions කියන එක. conjunctions කියන්නේ සංදි පද. හරි? සංදි පද. එතකොට සංදි පද කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු වෙනකොට එකතු කරන්න පාවිච්චි කරන වචන. හරි? ಜಾති තුනක වර්ග තුනක සංදි පද තියෙනවා. Three kinds of conjunctions. අපි කියනවා ඒවට අර coordinating conjunctions, subordinating conjunctions and correlative conjunctions කියලා. එතකොට සංදි පද වර්ග තුනක් තියෙනවා. but, and, o, ඊට පස්සේ for, so ඔය විදිහේ වචන සාමාන්‍යයෙන් එතනත් 35ක් විතර කිට්ටු වෙන ප්‍රමාණයක් තියෙනවා. සංදි පද සහ interjections කියලා කියනවා. ඒකේ අනිත් වචන, ඒ කියන්නේ දැක්වීමට ඔය සාමාන්‍යයෙන් උද්ෘත, ඒ කියන්නේ විශේෂ කරලා දේවල් දක්වනකොට භාවාත්මක පද ඔය අනම්මනම් ඔක්කොම අයිති වෙන්නේ මේකට. interjections. ඒ නිසා මෙන්න මේ වචන වර්ග 8 විතරයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ. මෙන්න මේකට තමයි parts of the speech කියලා කියන්නේ. හරි. එතකොට මේ කොටස් වලින් දැනට nouns අපි කතා කරා. ඒක වචන බහුවචන ભેදය, ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදය සහ පොඩි දරුවන්ට කොහොමද, පොඩි සත්තුන්ට කොහොමද කියන්නේ words for youngs. ඇතුළු ඒක ඒ කියන්නේ සියල්ල කතා කරලා තියෙන්නේ. ඊළඟට adjectives අපි කතා කරලා ඉවර කරලා තියෙන්නේ. නාම විශේෂණ කොහොමද නාම විශේෂණ තියෙන්නේ, ඊට පස්සේ more, most එකතු වෙන්නේ කොහොමද, er, est එකතු වෙන්නේ කොහොමද, ඒවට අනුකූලව comparative, superlative කියන ස්වරූප හැදෙන්නේ කොහොමද, ඇතුළු සියල්ල. verbs අපි කතා කරලා ඉවර කරා. මේක තමයි වැදගත්ම කොටස බවට පත් උනේ අපි කතා කරපු. එතකොට මේ යටතේ තමයි ඔයාලට අර ගිය සතිවල උගන්වපු දේවල්. මේකට පස්සේ මේක එන්නේ, මේ જાතිය එකකට පස්සේ මේන් ක්‍රියාවක් එන්නේ. ඊට පස්සේ to වලට පස්සේ verb root. හරි? එතකොට මේකේ ක්‍රියාපද ಜಾති පහක් තියෙනවා. ඒ ಜಾති පහම එකින් එක නීති රීති එක්ක කතා කරලා tenses ටික කතා කරලා passive voice කොටස පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙන්නේ. හරි? ඊට පස්සේ අද අපි කතා කරනවා adverbs කියන කොටස. එතකොට ඒකත් ඉවරයි. pronouns ඉවරයි. prepositions ඉවරයි. හරි? එතකොට මේ ටික ඉවර වෙලා තියෙන්නේ මේ මාස ගානට. එතකොට අපි ඉස්සරහට ගොඩක් කතා කරා. හරි? එතකොට ඉතුරු වෙලා තියෙන වැදගත්ම කොටස මෙන්න මේක. ඒකෙන් පස්සේ interjections, ඒ කියන්නේ grammar විදියට අපිට ඉතුරු වෙලා තියෙන මෙන්න මේ part එක. ඒකෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කෙලින්ම තීර ප්‍රස්තාර, වෘත්ත ප්‍රස්තාර විස්තර කිරීම, notices, notes, ඊට පස්සේ invitations, ඊට පස්සේ biographies, essays, short paragraph වගේ දේවල්. හරි? එතකොට short paragraph කොටසක් දාලා තියෙනවා ඔයාලගේ ජුනි ටියුට් එකේ. ජුනි මාසෙට අදාළව මම දැනට තියලා තියෙන ටියුට් එකේ ඊළඟට අපි පටන් ගන්න එකේ short paragraph කොටසක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ short paragraph ලියන්න අපි ඒ කොටස පටන් ගන්නවා. හරි? එතකොට මෙන්න මේ කියන parts of the speech කොටස් වලින් අපි මෙන්න මෙයා ගැන තමයි මේ බලන්න හදන්නේ. හරි? එතකොට adverbs කියලා කියන්නේ පුතේ දුවේ ක්‍රියා විශේෂණ. ක්‍රියාවක් වෙන්නේ කොහොමද කියන දේ විස්තර කරන වචන. එතකොට අපිට සරලව කියන්න පුළුවන් we use adverbs. අපි පාවිච්චි කරනවා adverbs to describe. describe කියන්නේ විස්තර කරනවා. to describe verbs. එහෙම නැත්නම් to modify verbs. ක්‍රියාවන් වෙනස් කරන්න, ක්‍රියාවක් විස්තර කරන්න අපි පාවිච්චි කරනවා adverbs. හරිද? එතකොට පුතේ මේක තමයි අපේ මාතෘකාව. එතකොට මේ තියෙන වචන නිකන් වචන ටිකක් නෙවෙයි මේක. සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවම මේක ඇතුලේ තියෙනවා. ව්‍යාකරණ කොටස්. එතකොට ඉංග්‍රීසි ව්‍යාකරණ කියලා කියන්නේ පුතේ මෙන්න මේවා අතර තියෙන බැඳීම. එතකොට නාම පදත් එක්ක නාම විශේෂණ යොදන්නේ කොහොමද? නාම පදට ක්‍රියාපද යොදන්නේ කොහොමද? ඒවා ක්‍රියා විශේෂණ හදන්නේ කොහොමද? වාක්‍ය සම්බන්ධ කරනකොට අපිට conjunctions, ඊට පස්සේ ওই prepositions දේවල් දක්වද්දි
එනිසා මේ වචන වලට අදාළ ඒ කියන්නේ මේ තියෙන වර්ගය වලට අදාළ වචන එකිනෙක බඳින්නේ කොහොමද භාෂාව ඇතුලේ ලින්ක් කරන්නේ කොහොමද ඒක තමයි ඉංග්‍රීසි වල ග්‍රැමර් කියලා කියන්නේ. හරි. එතකොට පුතේ ඉංග්‍රීසි ව්‍යාකරණ කියන්නේ ඒකයි. මේ ටික සම්බන්ධ කරලානේ අපි ලියන්න වෙන්නේ එහෙනම්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේ වචන විතරයි නම් මේ ಜಾති වල වචන විතරයි නම් ඒ වචන එකතු වෙලා තමයි sentences හැදෙන්නේ. එතකොට sentence එකක් කියලා කියන්නේ පුතේ noun එකක් තියෙන්න ඕනි, verb එකක් තියෙන්න ඕනි. ඊට පස්සේ conjunctions තියෙන්න පුළුවන්, prepositions තියෙන්න පුළුවන්, pronouns තියෙන්න පුළුවන්, adjectives adverbs තියෙන්න පුළුවන්, interjections තියෙන්න පුළුවන් එක sentence එක ඇතුලේ. එතකොට මේවා කොහොමද එකිනෙක සම්බන්ධ කරලා අදහසක් ගොඩනගන්නේ කියන දෙයට අපි භාවිතා කරන නීති රීති පද්ධතිය තමයි මේ ව්‍යාකරණ කියලා කියන්නේ ග්‍රැමර් කියන්නේ. හරිද? එතකොට අපි ඒව තමයි මේ කතා කරන්නේ කොහොමද වෙන්නේ කියන දේ ගැන. එතකොට අපි adverbs කොට කියන කොටසට යමු. හරි වැඩිදුර ඉස්සරහට අපි කතා කරමු. ඒ කොටස යටතේ. හරි. මේකේ තියෙනවා පොතේ ඔන්න ඔහම බලන්නකෝ. පොඩි අදහසක් තියෙනවා අදහසක් දීලා තියෙනවා දරුවන්ට බලන්න මේකේ තියෙනවා the man angrily got in the car. The man angrily got. angrily කියලා කියන්නේ පොතේ තරහින් කියන එක. හරි. angrily කියන්නේ තරහින්. අන්න තරහින් got in the car. අර නැගලා තියෙනවා කොහෙටද? car එකට. හරිද? නැගලා තියෙනවා car එකට. හරි. angrily got in the car. තරහින් නැගලා තියෙනවා කාර් එකට. He frantically drove his car. මොකද පුතේ මට ඔයා කියපු දේ ඇහුන්නේ නැහැ. කී වෙන පිටුවද? ටියුට් එකේ පුතේ අන්තිම හරිය මේක තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට දීපු ටියුට්ස් වල අන්තිම හරිය බලන්නකෝ. ඒ කියන්නේ ඔයාලට දීලා තියෙන්නේ පුතේ ටියුට් 1 එක. ඒ කියන්නේ මෙන්න මේකේ මේ ඔක්කොම කොටස් පුතේ එකම ටියුට් එකක තියෙන්න ඕනේ. මෙන්න මේ තියෙන prefixes suffixes කොටසෙන් පස්සේ ඔයාලගේ ටියුට් එක. එහෙම නැත්නම් මේක මං හිතන්නේ ගොඩක් වෙලාවට 36 පිටුව කියලා කියනවා පුතේ 36. වෙනසක් වෙලා නැහැ මේකේ තියෙන නම්බර්ස්ම වෙන්න ඕනේ. ඔව් 36. කියනවාද පුතේ? ඔව් සර්. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා the man angrily got in the car. මේ මිනිස්සයා තරහින් නැග්ග කාර් එකට. ඊට පස්සේ he frantically drove his car. ඒ කියන්නේ පුතේ තමන්ගේ කාර් එක යා පැදගෙන ගියා වියරුවෙන් වගේ. මෙන්න මේ වචනේ තේරුම මේක වියරුවෙන්. එහෙම නැත්නම් අපි කියන්නේ නොයිවසිලිමත්ව කියලා. වියරුවෙන් තරහින්. ඒ කියන්නේ තරහින් නැග්ග angrily got in the car. angrily ඊට පස්සේ නැග්ගේ කොහොමද? angrily. නැගපු විදිය got කියන වචනය තමයි එකෙන් විස්තර වෙන්නේ. ඊළඟට පැද්දේ කොහොමද? වාහනය පැදෙව්වේ කොහොමද? ඒක පෙන්නනවා මෙන්න මේකෙන්. එතකොට frantically drove his car to the old house. පරණ නිවසට මෙයා මේක නොයිවසිල්ලෙන් එහෙම නැත්නම් වියරුවෙන් වගේ පදවගෙන ගියා. He ferociously walked up to the door. ඒ කියන්නේ එයා දරුණු විදියට බිහිසුණු විදියට ඇවිදගෙන ගියා දොර ගාවට and loudly knocked it. loudly සද්දෙන් knocked it. ඒ කියන්නේ දොරට තට්ටු කරා කියන එක. knocked on it. ඒකට තට්ටු කරා. The door was opened violently. violent කියලා කියන්නේ පුතේ කුරිරුයි කියන එක. හරි. violently බොහොම කුරිරු ලෙස දරුණු ලෙස දොර විවර වුණා. හරි. එතකොට මේක කියන්නේ එහෙමයි. ඒ නිසා මෙතෙන්දි දොර විවරුනේ කොහොමද? was opened violently. දොර විවෘතුනේ බොහොම දරුණු ලෙස. එහෙම නැත්නම් තදින්. හරි.
මෙන්න මේ වචනවල දරුවන්ට පේනවා මේ angrily හරි ඊට පස්සේ fragile ඊට පස්සේ ferociously ඊට පස්සේ loudly ඒකෙන් පස්සේ violently මෙන්න මේකේ මේ හැම එකක්ම L Y කියන අක්ෂර වලින් අවසන් වෙලා තියෙනවා. එතකොට පළවෙනිම දේ තමයි දරුවෝ ඉගෙන ගන්න ඕනේ adverbs එහෙම නැත්නම් ක්‍රියා විශේෂණ බහුතරයක් 100%ක් නෙවෙයි බහුතරයක් ඉවර වෙන්නේ ly කියන අකුරු දෙකෙන්. හරිද? එනිස ඇත්තටම වෙලා තියෙන්නේ මෙතන ඔයාලට පේනවා angry. හරි angry කියන වචනෙට ly ඇවිත් තමයි angryly හැදෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම එහෙමයි. මේ ඔක්කොම violent violently. ඊට පස්සේ loud loudly. එතකොට ඔයාලට පේන point එකක් තමයි පුතේ සාමාන්‍යයෙන් adjective එකකට මේ අනිත් තියෙන වචන adjectives ඒකයි adjectives උගන්වලා ඉවර වෙලා adverbs උගන්වන්නේ. මේ adjectives වල අගට ly එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ adverbs. ඒකෙන් පේන දේ තමයි නාම විශේෂණ adjectives කියන්නේ ඒකනේ. දැන් beautiful නම් beautifully වෙනවා. එතකොට beautiful කියන්නේ නාම විශේෂණයක්. adjective එකක්. හරි adjective එකේ අගට ly ඇවිත් තමයි adverbs හැදිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි පොදු මූල ධර්මයේ බවට පත් වෙන්නේ. ඊළඟ එකේ තියෙනවා ඒකෙම opposites idea එක, opposite එක. The man slowly got in the car. මේ මිනිස්සයා බොහොම හිමින් නැග්ග කාර් එකට. He peacefully drove his car. එයා බොහොම සාමකාමීව තමන්ගේ කාර් එක පැදවගෙන ගියා පරණ නිවසට. He happily walked up to the door. එයා සතුටෙන් ගියා දොර ගාවට and swiftly knocked on it. සහ වේගෙන් තට්ටු කරා ඒකට. Swift කියන්නේ වේගය. වේගෙන් තට්ටු කරා. The door was opened immediately. Immediately කියන්නේ ඉක්මනින්. එතකොට දරුවන්ට පේනවා මේකෙත් සාමාන්‍යයෙන් මේ ly කියන අකුරු වලින් තමයි ඉවර වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වචන වලට අපි කියනවා adverbs කියලා. එතකොට මේවයි එක එක භාවිතයන් තියෙනවා. හරි මේකෙත් ly වලින් ඉවර වෙලා තියෙන්නේ. එතකොට පේනවා මේකේ එක එක අවස්ථාවල එක එක විදියයි. swiftly වේගෙන් තට්ටු කරා. තට්ටු කරේ කොහොමද වේගෙන්? හැදෙව්වේ කොහොමද? සාමකාමීව. ඊට පස්සේ කාර් එකට නැග්ගේ කොහොමද? slowly හෙමින්. එනිසා මෙන්න මේ highlight වෙච්ච වචන ටික මෙන්න මේවට අපි කියනවා adverbs කියලා. එනිසා පළවෙනිම point එක විදියට ඔයාලට පේනවා මෙතන. මම මේක clear කරනවා. එතකොට පළවෙනිම point එක විදියට ඔයාලට පේන දේ තමයි මෙතන දීලා තියෙන ඒවයින් පළවෙනි එක an adverb is a word that modifies a verb. හරි ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් මේ points ටික වෙනම ලියා ගන්න. ටියුට් එක මම එව්වම් print out අරගෙන ඒකේ අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න. හරි. එනිසා අපි ලියනවා පළවෙනි එක හැමෝම. එනිසා මේකේ තියෙනවා an adverb is a word. adverb එකක් කියන්නේ වචනයක් that describes a verb. describe. It also called as a modifier. හරි. එනිසා මේක වෙනස් කරන වචනයක් විදියට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේකෙන් ක්‍රියාවක් විස්තර කරනවා. ලියන්න ඒක පළවෙනියට. adverbs කියලා මාතෘකාව තියෙනවා. එතනින් ලියන්න ක්‍රියා විශේෂණ කියලා. adverbs ක්‍රියා විශේෂණ. ඒ යටතේ පළවෙනි point එක මෙහෙම ලියනවා. ලියන්න. ක්‍රියාපද විස්තර කිරීම සඳහා ක්‍රියාපද විස්තර කිරීම සඳහා භාවිතා කරනු ලබන වචන ක්‍රියා විශේෂණ වෙයි. හරි.
ඊළඟට ඊළඟ පොයින්ට් එක විදියට උතන පහලින් තියෙන ඕක තමයි පොදු අර්ථ දැක්වීම. ඊට පස්සේ තියෙනවා look at the following sentences. බලන්න කියලා දීලා තියෙනවා මේ පහත දීලා තියෙන වාක්‍ය ටික දිහා. The peacock is a beautiful bird. මොනරා කියන්නේ ලස්සන කුරුල්ලෙක්, ලස්සන පක්ෂියෙක්. හරි. verb එක පිටිපස්සට තියෙන්නත් පුළුවන්ද? ඊට පස්සේ verb එකට පිටිපස්සට තියෙන්නත් පුළුවන්ද? ඔව්. හරි. මේකේ පුතේ එහෙම ඉස්සරහටද පිටිපස්සටද කියලා පොයින්ට් එකක් නැහැ හරියටම. මේ verbs adverbs සාමාන්‍යයෙන් යොදන්න කියන්නේ වාක්‍යවල අන්තිමට. හරි. මම ඒක එදත් මම හිතන්නේ කිව්වා පොඩි පැහැදිලි කිරීමක් කරද්දී වාක්‍යවල අන්තිමට හෝ ක්‍රියාවෙන් ඉස්සරහා ක්‍රියාවෙන් පිටිපස්සේ. ඔය තැන්වල මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් අර්ථානුකූලව. හරි අර්ථයට ගැලපෙන විදියට වාක්‍යය කියවගෙන යන්න පහසු වෙන ලස්සන අර්ථානුකූල විදියකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ක්‍රියාවට කලින් තියෙන්න පුළුවන්, ක්‍රියාවට පස්සේ තියෙන්න පුළුවන්, වාක්‍ය අන්තිමට තියෙන්න පුළුවන්. ওই තැන් තමයි මූලිකවම තියෙන්න පුළුවන් තැන් ටික. ඒ නිසා ඒව මතක තියාගන්න. හරි. Look at the following sentences. The peacock is a beautiful bird. දැන් මේකේ පේනවා මේ beautiful කියන වචනේ කරලා තියෙන්නේ මේ කුරුල්ලව විස්තර කරපු එක. හරි. මේක ඇවිල්ලා පුතේ adjective එකක්. මෙන්න මේක ඇවිල්ලා adjective එකක්. එතකොට adjective එකේ අගට ly එකතු වෙලා හැදෙනවා beautifully. ඒක බලන්නකෝ. මේකේ කියන්නේ කුරුල්ල ලස්සනයි කියලා. හැබැයි දෙවෙනි වාක්‍යය කියනවා the peacock danced beautifully. එතකොට ly එකතු වීමෙන් හැදෙනවා adverbs. හරි. එතකොට මේකේ කියනවා the peacocks dance මොනරන් නැටුවේ කොහොමද? ලස්සනට නැටුවා. අන්න ඒක තමයි අදහස. දැන් මේකේ අන්තිමට තමයි යෙදিলা තියෙන්නේ ක්‍රියාව තියෙනවා ක්‍රියාවෙන් පිටිපස්සේ වාක්‍යෙත් අන්තිමට තමයි යෙදিলা තියෙන්නේ adverb එක. ඊළඟට the word beautiful describes the noun peacock. It's an adjective. beautiful කියන වචنين විස්තර වෙන්නේ මොනරව? ඒක නාම විශේෂණයක්. The word beautifully describes the action of the peacock. මේකෙන් කියනවා මේ beautifully කියන වචنين විස්තර කරන්නේ action ක්‍රියාව of the peacock මොනරගේ. මොනරා කරපු ක්‍රියාව නටපු එක තමයි beautifully කියන වචنين විස්තර වෙන්නේ. It's an adverb. ඒක ක්‍රියා විශේෂණයක්. එතකොට ඔන්න ඔය points ටික ඔළුවේ තියෙන්න ඕන පුතේ දුවේ. ඒක ඊළඟ point එක විදියට ඔන්න එනවා. Normally adverbs are formed by adding ly to the ending of adjective. ලියන්න මේ point එක සිංහල තේරුම මෙන්න මෙතනින්. ලියන්න. සාමාන්‍යයෙන් මේ කෙනෙක් point ඔක්කොම ඔළුවේ තියාගන්න පුතේ. සාමාන්‍යයෙන් නාම විශේෂණ පදවල අගට නාම විශේෂණවල අගට ly එකතු කිරීමෙන් ly එකතු කිරීමෙන් ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. ක්‍රියා විශේෂණ නිර්මාණය කරයි. හරි. ඒක පහලින් පුතේ චූටියට මෙන්න මේ කොටස ලියලා තියන්න. මෙන්න මේ adjectives plus ly adverbs කියන එක ලියලා තියන්න. හරි මං හිතනවා ඉවරයි කියලා.
හරි. ඊළඟ පොයින්ට් එක විදිහට තියෙනවා පුතේ adverbs modify adjectives and other adverbs. මේක පැහැදිලි. adverbs කියන්නේ ක්‍රියා විශේෂණ, modify වෙනස් කරනවා adjectives and other adverbs. මෙන්න මේ sentence එකේ පුතේ මේකෙදි ඔයාලට අදාළ වෙන වචනයක් විදිහට අපිට use කරන්න පුළුවන්. මේ කියන්නේ භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ විදිහේ උදාහරණ බලන්නකෝ. දැන් අපි ගත්තොත් වාක්‍යයක් අපිට සරලවම කියන්න පුළුවන් හරි. සරල උදාහරණයක් ගත්තා he played beautifully. මේක සාමාන්‍ය ක්‍රියා විශේෂණයක්. he played ඔහු ක්‍රීඩා කළා beautifully අලංකාරවත් ලෙස. මේකම අපිට විස්තර කරන්න පුළුවන් මෙන්න මෙතනට අපි දානවා very කියලා වචනයක්. හරි මේ very කියලා කියන්නේ පුතේ adverb එකක් විදිහට සලකන්නේ. එතකොට මෙන්න මේක සලකලා බලමු. he played very beautifully. එතකොට beautifully කියලා කියන්නේ adverb එකක්. ඒක දරුවෝ දැන් දන්නවා ly වලින් ඉවර වෙන ඒවා adverbs. එතකොට මේ adverb එක විස්තර කරනවා පුතේ තවත් adverb එකකින්. හරි ඔයාලට පැහැදිලිව පේනවා මේ adverb එක විස්තර කරනවා තවත් adverb එකකින්. he played එයා ක්‍රීඩා කළා ලස්සනට නෙවෙයි ගොඩක් ලස්සනට very beautifully. හරිද? ඒ වගේම පුතේ දැන් එතකොට මේකේ වෙලා තියෙන දේ තමයි මේ තියෙන නාම විශේෂ ක්‍රියා විශේෂණය මේ තියෙන ක්‍රියා විශේෂණය විස්තර කරනවා තව දුරටත් මෙන්න මේ very කියන වචනේ. හරි ගොඩක් කියන වචනේ. එතකොට මෙතෙන්දී අපිට පේනවා ක්‍රියා විශේෂණයක් විස්තර කරන්න තවත් ක්‍රියා විශේෂණයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට අපිට ගන්න පුළුවන් he අපි ගමු she is very beautiful. මේ උදාහරණ බැලුවොත් දරුවන්ට පේනවා මේකේ very කියන්නේ කලින් විදියමයි adverb එක. adverb එකක්. එතකොට beautiful කියලා කියන්නේ පුතේ adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක්. මොකද ly නැහැ. එතකොට දරුවන්ට පේනවා නාම විශේෂණයේ අගට නාම විශේෂණයේ අගිනුත් තියෙනවා ඊට කලින් very කියලා වචනයක් මේක විස්තර වෙන්න. ඒ නිසා පුතේ මෙන්න මේක මතක තියාගන්න වෙනවා. ක්‍රියා විශේෂණයක් විස්තර කරන්න තව ක්‍රියා විශේෂණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ නාම විශේෂණයක් විස්තර කරන්නත් ක්‍රියා විශේෂණයක් අවශ්‍ය නම් තේරුමයි හැටියට භාවිතා කරන්න පුළුවන්. එනිසා ලියන්න මෙතනින් මේකේ සිංහල පොයින්ට් එක නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ විස්තර කිරීම සඳහා තවත් ක්‍රියා විශේෂණයක් භාවිතා කළ හැක. තවත් ක්‍රියා විශේෂණයක් භාවිතා කළ හැක. තවත් ක්‍රියා විශේෂණයක් භාවිතා කළ හැක. හරි. දැන් අන්න එතන පහලින් පුතේ පොඩ්ඩක් මෙන්න මේ කොටස ලියාගන්න. මෙන්න මේ තියෙන examples දෙක මේ විදියට point කරලා ලියාගන්න. පොඩියට ලියන්න.
අද දරුවා මෙසේජස් දාලා තියෙනවා මේ වහිනවා කියලා. ඒ අය හෝ එහෙම ගැටලුවක් වෙන අය බලමු. හරි මං හිතනවා ඉවරයි කියලා. ඊළඟට තියෙනවා පුතේ there are different kinds of adverbs. The main kinds are ඒ point එක ලියාගෙනමු. ලියන්න ඊළඟට පහලින් point එක. ක්‍රියා විශේෂණ ක්‍රියා විශේෂණ වෙනස් වර්ග පවතී වෙනස් වර්ග පවතී ක්‍රියා විශේෂණ වෙනස් වර්ග පවතී ඒවා නම් හරි එච්චරයි පළවෙනි එක තියෙනවා පුතේ මෙන්න මෙතනින් හරි මේ ටික ක්ලියර් කරනවා පළවෙනි එක තියෙනවා adverbs of manner හරිද මෙන්න මේකෙන් පුතේ වෙන්නේ adverbs of manner මං කිව්වා නාම විශේෂ ක්‍රියා විශේෂණ වර්ග කීපයක් පවතිනවා කියලා එතකොට මේ පවතින වර්ග කීපයෙන් පළවෙනිය තමයි adverbs of manner මේවත් මේකෙදි මෙන්න මේ උගන්නන ටික පුතේ මෙතනින් පහළ මේ උගන්නන ටික මෙහෙම adverbs of manner adverbs of time adverbs of degree ඔය විදියට ඕක මතක තියාගන්න අවශ්‍ය නැහැ හරිද පොදුවේ මම මේ වර්ග ටික චුට්ටක් පැහැදිලි කරනවා විතරයි මේකෙන් පස්සේ ඔයා මේ කොටස් ටික ලොකුවට මතක තියාගන්න එපා මොකද මේකේ වර්ග අහන්නේ නැහැ හරි නමුත් වැඩිදුර දන්න කියන මේව කරන කෙනෙක් විදියට අධ්‍යයනය කරන කෙනෙක් විදියට මේ දේවල් මතක තියාගන්න ඕන. එතකොට adverbs of manner කියන්නේ පුතේ an adverb of manner tells us how කියන්නේ කොහොමද? හරි මේ highlight වෙච්ච වචන විතරක් බලන්න. an action occur කියන්නේ ඇති වෙනවා. එතකොට යම්කිසි ක්‍රියාවක් ඇති වෙන්නේ සිදු වෙන්නේ කොහොමද කියන දේ විස්තර කරන වචන අපි කියනවා විස්තර කරන ක්‍රියා විශේෂණ වලට අපි කියනවා adverbs of manner කියලා. හරිද? එතකොට මේකේ දරුවන්ට පේනවා the elephant walks gracefully. The elephant walks ඇවිදින්නේ කොහොමද? gracefully බොහොම තේජාන්විතව. gracefully කියන්නේ ඒකයි. එතකොට in the pageant ඒ කියන්නේ පෙරහැර. හරි පෙරහැරේ බොහොම තේජාන්විතව තමයි මේ අලියා ඇවිදින්නේ. එතකොට ඇවිදින්නේ කොහොමද? තේජාන්විතව. අනේ නිසා පුතේ මේකේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා විස්තර වෙනවා නම් අපි ඒවට කියනවා adverbs of manner කියලා. ලියන්න point එක ruling ලියන්න. යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කොහොමද? යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කොහොමද? යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කොහොමද? යන්න විස්තර කරන ක්‍රියා විශේෂණ වේ. යන්න විස්තර කරන ක්‍රියා විශේෂණ වේ ලියන්න එපා. යන්න විස්තර කරන ක්‍රියා විශේෂණ යන්න විස්තර කරන ක්‍රියා විශේෂණ adverbs of manner වේ. adverbs of manner වේ. adverbs of manner වේ. හරි. ඒකෙන් පස්සේ පුතේ මෙන්න මේක තමයි ඔයාට මෙතනින් ගන්න තියෙන වැදගත්ම point එක. මේ මම කොටු කරපු එක. some are same as adjectives. පුතේ මෙන්න මේ වචන වලට කවදාවත් ly එකතු කරන්න එපා. හරි. high කියන්නේ adjective එක උසස්. හරි උසස්. එතකොට උසස් ලෙස කිව්වොත් highly කියලා අපි කියන්නේ නැහැ.
ඒත් භාවිතා කරන්නේ හයිමයි. low පහත් lowly කියන්නේ නැහැ. හරි අපි ඒකෙදි පාවිච්චි කරන්නේ ඔය වචනෙමයි. ඊළඟ එක hard කියලා කියනකොට hardly කියලා කවදාවත් කියන්නේ නැහැ. අපි hard දරුණු ලෙස එහෙම නැත්නම් දැඩි ලෙස මහන්සියෙන් කියන අදහසේදී ගන්නේ hardමයි. කවදාවත් hardly ලියන්න එපා. මේ වචන කීපය හොඳට මතක තියාගන්න. ඊළඟට fast කියන එක fastly කියලා කවදාවත් කියන්නේ නැහැ. fast. late කියන එක lately කියන්නේ නැහැ. late. straight කියන එක straightly කියන්නේ නැහැ. straight. ඔයාලට සමීප උදාහරණ කීපයක් අරගෙන බලමු. he works hard කියනවා විතරයි. කවදාවත් අපි කියන්නේ නැහැ he works hardly කියලා. ඔයාලට උදාහරණ අහලා තියෙනවා මේ කියන. he works hard එහෙමයි එන්නේ. ඊට පස්සේ he drives fast. he drives fast. එයා වේගෙන් පැදෙව්වා. සහ අපි කිව්වොත් ඉස්සරහට යන්න කියලා go straightly නෙවෙයි go straight. හරි යන්න ඕන කොහොමද ඉස්සරහට? go straight. එතකොට ඔයාලට පේනවා පුතේ මෙන්න මේ වචන ටික නම් අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න මේ වයිදී ly එකතු වෙන්නේ නැහැ. නාම විශේෂණයත් මේකමයි ක්‍රියා විශේෂණයත් මේකමයි. වචනේ වෙනසක් නැහැ. ඒ නිසා මෙන්න මේ වචන ටික මතක තියාගන්න. හරි. දෙවැනි එක adverbs of time. adverbs of time. ඒකෙන් පුතේ පැහැදිලි ඔයාලට when කවදාද කියන එක කොයි වෙලාවේද කියන එක තමයි මේ වගේ ක්‍රියා විශේෂණ වලින් විස්තර වෙන්නේ. ලියන්න. ඒකේ පොයින්ට් එක ලියන්න. and adverbs of time කියලානේ තියෙන්නේ. එතකොට adverbs of time tells us when an action occurs. ලියන්න. යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ යම්කිසි ක්‍රියාවක් සිදුවන වෙලාව. එහෙම ලියන්නකෝ. යම්කිසි ක්‍රියාවක් සිදුවන වෙලාව යම්කිසි ක්‍රියාවක් සිදුවන වෙලාව හඟවන ක්‍රියා විශේෂණ හඟවන ක්‍රියා විශේෂණ adverbs of time way. adverbs of time way. example එක බැලුවොත් දරුවන්ට පේනවා press the button right now. press the button right now. දැන් ඔයාලා හිතයි මේ ly ඉවර වෙන ඒවා මේ ක්‍රියා විශේෂණ කිව්වේ. මේක එහෙම එකක් නැහැනේ. හරි. එහෙම නෑ පුතේ. මං කිව්වා 100%ක් එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් 80%ක්ම එහෙමයි. හරි. එතකොට මේකේ පේනවා press the button right now. button එක press කරන්න කියලා කියන්නේ. එතකොට press කරන්න කියන්නේ කොයි වෙලාවේද? right now. මේ දැම්මම right now කියන්නේ ඒකයි. මේ දැම්මම. එතකොට ඕකෙන් කාලය තමයි හංගවන්නේ. හරි. එනිසා උදාහරණය තියෙනවා press the button right now. මේ දැම්මම button එක press කරන්න. more examples තියෙනවා later, all day, 4 hours, weekly, yesterday ඔය වැඩිපුර හදාගන්න පුළුවන් ඒවා. මේ ඔක්කොම විශේෂ දෙයක් නෙවෙයි. මේ විදිහේ වචන තියෙන්න පුළුවන්. yesterday කියන එකත් adverb එකක්. හරි. ඒ කියන්නේ sentences වල යෙදෙන විදිය හැටියට. weekly දුර්වල සතිපතා. එතකොට සතිපතා කියලා කියන්නේ කාලය හංගවන එකක්. 4 hours පැය 4ක් තිස්සේ. හරි. 4 hours පැය 4ක්. all day මුළු දවස පුරාම. later පස්සේ. එතකොට පේනවා මේ ඔක්කොම කාලය හංගවන වචන. එතකොට කාලය හංගවන ඒවා අපි කියනවා just now කියන්නේත් adverb එක. අද උගන්න පුළුවන්. එක්කම පුතේ යෙදෙන විදිය හැටියට just now කියන්නේත් මේ දැම්මම. ඒක ක්‍රියාවක් කරන්න කියලා නම් කියන්නේ ක්‍රියාවක් නම් විස්තර වෙන්නේ ඒක adverb එකක්. ඒක තමයි එකම point එක පුතේ. වෙන මොකොත් අපිට තේරුම් ගන්න විදියක් නැහැ. යම්කිසි වාක්‍යයක ක්‍රියාවක් විස්තර වෙනවා නම් ඒක අනිවාර්යෙන් adverb එකක්. හරි. adverbs of time. ඊළඟ එක adverbs of place. යම්කිසි ස්ථානයක් පිළිබඳ හඟවනවා නම් හරි. යම්කිසි ස්ථානයක් පිළිබඳ හඟවනවා නම් මේ ස්ථානයක් පිළිබඳ හඟවන්නේ
adverbs of place කියන જાතියට අයිති ක්‍රියා විශේෂණ. an adverb of manner කපන්න පුතේ manner කියන එක. මේකේ manner කියන එක කපන්න. හරි manner කියන එක කපලා ලියන්න එතෙන්ට adverbs of place කියලා. ඉතුරු දෙකේම එක වැරදි point එක. මේකේ එන්නේ adverbs of place. මෙන්න මේකේ එන්නේ adverbs of degree. manner කියලා තමයි මේ දෙකටම වැදලා තියෙන්නේ. මේක කපලා එක හදාගන්න. හරි. එතකොට මෙතන තියෙනවා adverbs of place. An adverb of place tells us where an action occurs. ලියන්න එතෙන්ට. සර් හදාගන්නකෝ ආයෙ. ඇහුන්නේ අපතේ. හදාගන්න ඕන එක. මේ ස්ක්‍රීන් එකේ කපලා තියෙන adverbs of manner කියන එක කපලා place දාන්න. මොකද ඒක වැරදිලා එතෙන්ට mannerමයි දාලා තියෙන්නේ. පළවෙනි එකේ copy එකක්. adverbs of manner මෙතනත් manner කපලා degree කියලා දාගන්න. මේ තියෙන මේකෙ මෙතෙන්ට මේක දාගන්න, මේකෙ මෙතෙන්ට මේක දාගන්න. හරි. එතකොට මේකේ කියනවා an adverbs of place tells us where an action occurs. ලියන්න එතෙන්ට. යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කොහේද? යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කොහේද? යන්න විස්තර කරන පද adverbs of place way adverbs of place way හරි ඊළඟ එක මේකේ පේනවා I did not put it there හරි මේකෙත් I did not put it there මං ඒක එහෙ එතන දැම්මේ නැහැ හරි එතකොට එහෙ එතන there කියන එක පුතේ මෙතනදී අපි සලකනවා adverb එකක් විදියට හරි මෙතනදී අපි සලකනවා adverb එකක් විදියට ඊට පස්සේ තියෙනවා ඔන්න වාක්‍ය ටිකක් more examples වචන ටිකක් abroad across backward beyond outside overseas indoors abroad කියන්නේ පිටරට හරි එතකොට පිටරට ඊට පස්සේ across කියන්නේ හරහට හරස් ඊට පස්සේ backward පිටුපසට හරි කොහෙටද කියන එකට උත්තරන දෙන්නේ එතකොට beyond ඔබ්බෙන් beyond කියන්නේ ඔබ්බෙන් outside පිටත ඊළඟට overseas කියන්නේ විදේශයට පිටරට කියන එකමයි overseas ඊළඟට indoors කියන්නේ ඇතුළට හරි ඊළඟට අන්තිම point එක ඒ කියන්නේ adverbs of degree එකෙන් පස්සේ තමයි වැදගත් කොටස එන්නේ හරි අපිට වැඩිපුර කතා කරන්න තියෙන එක adverbs of degree එතකොට මේකේ කියනවා an adverb of degree tells us what degree an action occurs පුතේ degree මොන මට්ටමින්ද හරි යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ මොන මට්ටමින්ද කියන එක අපි පාවිච්චි කියන්නේ මොන මට්ටමින්ද කියන එක පෙන්වන්න පාවිච්චි කරන වචන වලට අපි කියනවා adverbs of degree කියලා හරි adverbs of degree එනිසා ලියන්න එතනින් ඒ විදිහටම rolling යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ යම්කිසි ක්‍රියාවක් සිදුවන්නේ කුමන ප්‍රබලතාවෙන්ද යන්න විස්තර කරන ක්‍රියාවිශේෂණ
යන්න විස්තර කරන ක්‍රියා විශේෂණ adverbs of degree ලෙස හැඳින්වේ. adverbs of degree ලෙස හැඳින්වේ. හරි. මෙන්න මෙතෙන්දි බලන්න පුතේ මේක. he boxed box කියන්නේ මෙතන boxing ගහගත්තා කියන එක. he boxed more cleverly. එතකොට මොන මට්ටමින්ද මොන තරාතිරමෙන්ද මොන ප්‍රබලතාවෙන්ද මේක වෙන්නේ? දක්ෂ ලෙස මේක වෙන්නේ. හරි. වඩා දක්ෂ ලෙස එයා box කරා. ඒ කියන්නේ පහර දුන්න කියන එක. එතකොට වැඩිදුර examples මෙන්න මෙතන තියෙනවා පුතේ. degree එකට අදාළ very අන්න එතකොට මම කිව්වා මේ very කියලා කියන්නේ adverb එකක් කියලා. එතකොට මේ very කියන්නේ ප්‍රබලතාවය පෙන්වන එකක්. නිකන් beautifully නෙවෙයි very beautifully. ඊළඟට extremely ඉතා දැඩිව extremely ඉතා දැඩිව. ආයේ කියන්නකෝ ඒ sentence එක. හරි. ඊට කලින් තියෙනවා ආයේ කියන්න සර් කියලා ඉඳුර දාපු එකකුත්. ඒකේ එයාට මං හිතන්නේ ඕන වෙන්නේ නැත්තේ කලින් එක. තුන්වෙනි එකේ එක තමයි යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහෙද කියලා ප්‍රකාශ කරනවා නම් ඒක adverbs of place. හතරවෙනි එක යම්කිසි ක්‍රියාවක් සිදු වෙන්නේ කුමන ප්‍රබලතාවෙන්ද? කුමන ප්‍රබලතාවෙන්ද? ආයින්දුවරට ඕනේ වචනවල තේරුම. කුමන ප්‍රබලතාවෙන්ද යන්න විස්තර කරන ඒවා adverbs of degree. කුමන ප්‍රබලතාවෙන්ද යන්න විස්තර කරන පද adverbs of degree. හරි වචන ටිකේ තේරුම ගත්තොත් උඩ එකේ abroad විදේශයක විදේශගත වෙනවට අපි කියන්නේ විදේශයක across හරහට backward පිටුපසට ඊළඟ එක beyond ඔබ්බෙන් outside පිටත overseas කියන්නේත් විදේශයක indoors කියන්නේ ඇතුළත indoors. හරි. extremely කියන එකට අතිශයින්ම කියන තේරුම ගන්න පුළුවන්ද? පුළුවන්. හරි අතිශයින්ම ඉතාම දැඩිව. හරි extremely extremely. very කියන්නේ ගොඩක් extremely ඊළඟට quiet කියන්නේ තරමක්. QUIET quiet. QUITE quiet කියලා කිව්වොත් ඒකේ අදහස නිහඬ. QUIET quiet තරමක්. overseas කියන්නේ පිටරට විදේශ. හරි. ඊළඟ පොයින්ට් එක තියෙනවා beyond ඔබ්බෙන් beyond ඔබ්බෙන් ඒ කියන්නේ යමකට එහයින් කියලා අපි කියන්නේ. දැන් beyond the horizon සිතිජයට ඔබ්බෙන් එහයින්. හරි. ඊළඟ පොයින්ට් එක දීලා තියෙනවා මේකේ adverbs usually follow the verbs they modify. මෙන්න පුතේ සාමාන්‍ය භාවිතය මෙන්න මේක හොඳට ඔලුවට ගන්න. මොකද දරුවන්ට ප්‍රශ්න තිබුණා කොහෙද මේක දාන්නේ ඉස්සරහා පුළුවන්ද පිටිපස්සේ පුළුවන්ද කියලා. adverbs usually follow සාමාන්‍යයෙන් පුතේ යෙදෙන්නේ usually follow කියන්නේ පස්සෙන් verbs they modify. ඒ කියන්නේ ඒවා විස්තර කරන ක්‍රියාවට පිටිපස්සෙන් තමයි යෙදෙන්නේ. දැන් මෙතෙන් තියෙන්නේ boxed cleverly more cleverly. හරි. එතකොට මේකේ පේන ඔයාට පහර දෙන්නේ කොහොමද? ඒ පහර දෙන විදිය විස්තර කරලා තියෙන්නේ ක්‍රියාවට පිටිපස්සෙන් cleverly. මං කියපු වාක්‍ය he played beautifully. ඒ නිසා ඒක තමයි සාමාන්‍යයෙන් අදාළ ක්‍රියාවට පිටිපස්සෙන් යොදනවා. But sometimes adverbs are placed before the verb they describe. නමුත් සමහර වෙලාවල් වලදී ඒක විස්තර කරන ක්‍රියාවට කලින් යෙදෙන වෙලාවල් තියෙනවා. beautifully played කියන්නත් පුළුවන්. හරි. අපිට වාක්‍යයක් ලියාගෙන යනකොට he played beautifully කියන්නත් පුළුවන්. beautifully played කියන්නත් පුළුවන්. ඒ දෙකම ගැලපෙනවා ඉස්සරහ පිටිපස්ස ඕන තැනක්. adverbials donating time or place may be placed at the beginning or the end of the sentence.
හැබැයි පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. කාලය පිළිබඳ හඟවන හෝ ස්ථානය පිළිබඳ හඟවන. ඒ වගේ වචන කාලය හෝ ස්ථානය වාක්‍යක ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි තමයි වැඩිපුරම සුදුසු. හරි ඒක එක්සාම්පල්ස් ටිකකුත් එක්කම තියෙනවා බලමු එක්සාම්පල්ස් ටිකත්. එතකොට මේක ඔයාලට පේනවා පළවෙනි එක the man angrily got in the car. got නැග්ගේ කොහොමද කාර් එකට? එතකොට කාර් එකට නැගපු විදිය විස්තර වෙන්නේ angrily වලින්. එතකොට ඒකේ පේනවාට කලින් තියෙන්නේ ක්‍රියාවට කලින්. ඊළඟට the elephant walks මෙන්න ක්‍රියාව. ක්‍රියාවට පිටිපස්සෙන් තමයි මේකේ තියෙන්නේ gracefully in the pageant. ඉස්සරහා හරි පිටිපස්සෙන් හරි. ඊළඟ එක තියෙනවා every evening හැම හවසකම අන්න every evening කාලය පිළිබඳ හඟවන නිසා ඒක මුලට ඇවිත් we go for a walk අපි යනවා ඇවිදින්න යන්නේ හැම හවසකම. එහෙම නැත්නම් we go for a walk every evening කියන්නත් පුළුවන් ඉස්සරහා හෝ පිටිපස්සේ. එතකොට adverbs මේ point එක හරි. හරි මේක අපි දැම්මා මේ point එක හරි. ඊට පස්සේ ඉස්සරහින් හෝ පිටිපස්සෙන්. ඊට පස්සේ තියෙනවා මෙතනදී donating the time or place ස්ථානය හෝ කාලය හඟවනවා නම් ඒක එක්කෝ ඉස්සරහා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පිටිපස්සේ තියෙන්න ඕනේ. එතකොට මේ points ටික ඔක්කොම හරි. ඊළඟ එක at the crossroads හරස් වීදිවලදී they came to a halt. ඒගොල්ලෝ හරස් at the crossroads they came to a halt. ඒගොල්ලෝ halt එකට ආවා. නැවතුමට ආවා. කොහෙන්ද? හරස් වීදි වලින් හරස් වීදි. හරි. එතකොට මේක ඉස්සරහා සහ පිටිපස්සේ ඒත් ඒ විදියමයි. හරිනේ. එතකොට ඔන්න ඊළඟට තමයි වැදගත් මේක ඔයාට මුණ ගැහෙන්නේ. හරිද? මම මේ වචන ටික මං හිතන්නේ දා දුන්නා ලියා ගන්න. මේකේ වැදගත් මේක මුණ ගැහෙන්නේ ඊළඟට. මේක සිංහල තේරුම ලිව්වේ නැහැ. අපි ඒක ලියලා ඉස්සරහට යන්. ලියන්න මෙහෙම රූලේ. සාමාන්‍යයෙන් ක්‍රියා විශේෂණ එමගින් විස්තර වන ක්‍රියාපදයට පෙර හෝ පසු යෙදිය හැක. පෙර හෝ පසු යෙදිය හැක. පෙර හෝ පසු යෙදිය හැක. ඒකටම ලියාගෙන යන්න. නමුත් කාලය හෝ ස්ථානය ගැන හඟවන ක්‍රියා විශේෂණ වැකියේ මුල හෝ අග යෙදේ. හරි. ඊළඟට තමයි පුතේ ඔන්න වැදගත්ම පොයින්ට් එක එන්නේ. adverbs of frequency. මම එදා කිව්වා adverbs of frequency සිදුවන වාර ගණන ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ. ඉස්සරහින් ලියා ගන්න පුතේ. adverbs of frequency වාර ගණන හඟවන ක්‍රියා විශේෂණ.
හරි මෙන්න තියෙනවා පුතේ වචන ටික හරිද මෙන්න තියෙනවා වචන ටික එතකොට ඊට කලින් මෙතන රූල් වල ලියන්න රූලේ යම්කිසි ක්‍රියාවක් සිදුවන යම්කිසි ක්‍රියාවක් සිදුවන යම්කිසි ක්‍රියාවක් සිදුවන වාර ගණන හැඟවීම සඳහා වාර ගණන හැඟවීම සඳහා adverbs of frequency භාවිතා කරයි adverbs of frequency භාවිතා කරයි adverbs of frequency භාවිතා කරයි හරි දැන් හරි මෙන්න මේ ටික තමයි පුතේ adverbs of frequency කියලා කියන්නේ විශේෂයෙන් ওই වචන ටික හරිද තේරුම් ලියමු always හැමදාම තේරුම් එක මතකයේ තියෙන්න ඕනේ always හැමදාම ඊළඟට මෙන්න මේ වචන ටික ඔක්කොම එකම තේරුමක් usually normally generally කියන්නේ සාමාන්‍යයෙන් usually normally generally සාමාන්‍යයෙන් ඊළඟ එක often frequently කියන්නේ නිතර often frequently නිතර often frequently නිතර ඊළඟට sometimes සමහර වෙලාවට sometimes සමහර වෙලාවට ඊළඟ එක occasionally අවස්ථානුකූලව ඊළඟ එක seldom ඉඳ හිට ඉඳලා හිටලා දෙකම හරි ඉඳ හිට ඉඳලා හිටලා ඊළඟ එක hardly ever rarely තේරුම කලාතුරකින් එහෙම නැත්නම් බොහොම කලාතුරකින් ඊළඟ එක never කවදාවත් නැහැ හරි මෙන්න මේ වචන ටික පුතේ තේරුම මතක තිබුණම ප්‍රමාණවත් මේ 100% අවශ්‍ය නැහැ percentage එක අවශ්‍ය නැහැ නමුත් තේරුම ඔබ හොඳින් මතක තියාගන්න ඕන ඒ වගේම පුතේ adverbs of frequency කිව්වට පස්සේ මේකේ ඔන්න ඔය වචනත් ගන්න පුළුවන් daily දිනපතා ඒ සිද්ධ වෙන්නේ ක්‍රියාව කොච්චර වාරයකට පාරක්ද දිනපතා often කියන්නේ පුතේ නිතර often frequently කියන්නේ දෙකම නිතර ඊළඟට කියලා තියෙනවා වීඩියෝ එක group එකට දාන්න කියලා කවුද තර්ෂාදිත්‍ය හා හරි ඊළඟ එක more examples විදියට මෙතන තියෙනවා daily monthly annually every evening ඔය විදිය වචන daily කියන්නේ දිනපතා monthly මාසපතා annually වාර්ෂිකව වර්ෂයක් පතා every morning හැම උදේම every evening හැම හවසකම every night හැම රැකම ඒකට පස්සේ ඔන්න ඔය විදිහේ කියන ඒවා අපි කියනවා තවත් උදාහරණ විදියට හරි ඊට පස්සේ මේක කියලා තියෙනවා දරුවෙක් so forever 100%යි නේ forever කියන්නේ සදාකල් හරි සදාකල් කියන එක 100%යි කියලා ගන්න පුළුවන් ඒක හැබැයි adverbs of frequency වලට අයිති වචනයක් නෙවෙයි adverbs of frequency මේ වචන ටික always කියන එක විශේෂයෙන් ඉන්නේ forever කියලා කියන්නේ සදාකල් හැමදාකටම කියන්නේ කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ කියන එක හරි
දැන් මේක සමහර වෙලාවට ඒ කියන්නේ forever කියන එකේ පොතේ ගැඹුරු අදහසක් තියෙන්නේ. forever කියලා කිව්වට පස්සේ අපි කියන්නේ ඒක ලෝකය දැන් සමහර වෙලාවල් වලදී අපි කියන ඔය සත්‍යයන් වගේ දේවල්. මේක ලෝකේ සදාකාලික සත්‍යක්. හරි. එතකොට ඒක අන්න ඒ වගේ අයිඩියාස් වලදී අපි කියන්නේ forever ඒ කියන්නේ හැම කාලයකටම හරි හැම කාලයකටම සදාකාල එක වළංගුයි. හැබැයි always කියන එකේ තේරුම හැම දවසකම කියන එක ඒකේ ඒ වගේ ගැඹුරු අර්ථයක් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය දිනදා කරන දේවල් එක්ක පාවිච්චි කරන අදහසක්. දැන් අපිට කියන්න බෑ I always goes to school by bus. මම හැම දවසකම පාසල් යනවා බසෙන්. හරි හැම දවසකම 100%යි තමයි. නමුත් අපි ඒකට forever දාලා අපි කිව්වොත් මම සදාකල් යනවා ඉස්කෝලේට බසෙන්. එහෙම තේරුම ඔයාලට තේරෙනවා අර්ථය වෙනස් බව. හරි. එනිසා ඒක භාවිතා වෙන තේරුම වෙනස් එකිනෙකට. මොකද always කියන එකේ තේරුම හැමදාම I always travel by bus. මං හැම දවසකම ගමන් කරන්නේ බසෙන්. හරි. හැබැයි I forever travel by bus කියන්න බෑ. හරි එහෙම කිව්වම මම සදාකල් ගමන් කරන්නේ බසෙන්. එහෙම වෙන්න බෑ පුතේ. හරි ඒ අරමුණ දැන් ඕකෙදී අපි කියන්නේ ඒ වැඩට දැන් අපි හිතමු වැඩට යනවා නැත්නම් ඉස්කෝලේට යනවා. go for walk එහෙම නැත්නම් go for school. එතකොට ওই දෙක වෙනුවෙන් තමයි අපි හැම දවසකම බසය පාවිච්චි කරන්නේ. මම සදාකල් බසය පාවිච්චි කරනවා කියන අදහස වෙනස්. මම හැමදාම බසය පාවිච්චි කරනවා කියන අදහස වෙනස්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි. එනිසා ඒකෙන් පස්සේ මෙන්න මේකේ අපි ඊළඟ කොටසට යනවා. දැන් බලමු අපි ඒව කොතනද යෙදෙන්නේ කියලා. මෙන්න. දැන් අනිත් ඇඩ්වර්බ්ස් ඔයාලට මතකයි පුතේ සාමාන්‍යයෙන් තිබුණේ ක්‍රියාවට පස්සේ තිබුණා ක්‍රියාවට කලින් තිබුණා වාක්‍ය මුල තිබුණා වාක්‍ය අග තිබුණා ඔය විදියට ඕන තැනක තිබුණා. හැබැයි පුතේ මෙන්න මෙතන විශේෂත්වය adverbs of frequency මෙන්න මේ අපි ඉගෙන ගත්ත වචන always usually normally generally ඊට පස්සේ often frequently ඊට පස්සේ occasionally sometimes hard seldom hardly ever rarely never ඔන්න ඔය කියපු වචනවල පුතේ විශේෂත්වය තමයි ඒවා අපිට එහෙම මුල මැද අග කැමති විදියට භාවිතා කරන්න බෑ. හරිද? මේ කියන වචන භාවිතා වෙන්න ඕනේ adverbs of frequency භාවිතා වෙන්න ඕනේ between the subject and verb. ඒ කියන්නේ පුතේ ප්‍රධාන වශයෙන් කතෘ මේ බලන්න කතෘ ඉන්නවා ප්‍රධාන ක්‍රියාව තියෙනවා මේ දෙක අතර මැද තමයි මෙයාව යොදන්න පුළුවන්. එතකොට we always walk to school කතෘ සහ ප්‍රධාන ක්‍රියාව මැද අතර මැද. ඊළඟට මෙතන පේනවා I මම meet මුණ ගැහෙනවා මුණ ගැහෙන්නේ නිතර often. එතකොට I often meet your brother in the library. මට ඔයාගේ සහෝදරයාව නිතර මුණ ගැහෙනවා පුස්තකාලෙදී. මම ඔයාගේ සහෝදරයා නිතර මුණ ගැහෙනවා පුස්තකාලෙදී. එනිසා නිතර we always walk to school අපි හැමදාම පාසලට ඇවිදගෙන යන්නේ. ඊළඟට my sister never drinks මගේ සහෝදරිය never කවදාවත් නෑ drinks පානය කරන්නේ තේ. එතකොට ප්‍රධාන ක්‍රියාව සහ කතෘ අතරමැද තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක වෙනස් වෙලා තියෙනවා මෙන්න එක තැනකදී but when there is a be verb පුතේ be verb කියන එක දන්නවා මිස්සා was verb b double e n been සහ b e i n g been ඔයින් එකක් තිබුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඒකට පිටිපස්සෙන් be verb එකට පිටිපස්සෙන් adverbs of frequency පදේ දාන්න. එතකොට මෙතන තියෙනවා the train is අන්න is වලට පිටිපස්සෙන් තියෙනවා always punctual. ඒ අපේ රටේ තමයි පුතේ එහෙම වෙන්නේ වෙන රටවල් වල නම් එහෙම වෙන්නේ නැහැ. හරි අපේ රටේ නම් දුම්රිය වෙලාවටම එනවා. මේ කියන්නේ the train is always punctual. හරි punctual කියන්නේ පුතේ වෙලාවට වැඩ කරනවා වෙලාවටම කියන එක. එතකොට දුම්රිය වෙලාවටම එනවා. හරි ඒකයි අදහස. එතකොට වෙලාවට වැඩ. හරි වෙලාවටම තමන්ගේ කටයුතු ටික කරනවා. එතකොට always punctual නිතරම වෙලාවට වැඩ. is වලට පස්සේ තමයි always තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය කියන දේ මතක තියාගන්න ඕනේ. ඒ අතර ප්‍රිපොසිෂන් එකක්වත් තියෙන්න බැරිද? සාමාන්‍යයෙන් පුතේ එහෙම යෙදෙන්නේ නැහැ. හරි ඒ දෙක අතරමැද ප්‍රිපොසිෂන්ස් තියෙන්න විදියක් නැහැ. මොකද ප්‍රිපොසිෂන්ස් අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සම්බන්ධතාවය පෙන්වන්න. ඒ කියන්නේ නාම පද අතර සම්බන්ධතාවය පෙන්වන්න. දැන් අපි හිතමු the phone mobile phone කියලා ගමු. the mobile phone is on the table. එතකොට
මොබයිල් ෆෝන් එක තියෙන මේසේ මත මේසයයි මොබයිල් ෆෝන් එක අතර සම්බන්ධය තමයි ඒකෙන් පෙන්වන්නේ. එතකොට ක්‍රියාවක් සහ කතෘ කියනකොට ක්‍රියාවක් තියෙනවා කතෘ නම් හරිනේ කතෘ කියන්නේ නාම පදයක් ඒක හරි. හැබැයි ක්‍රියාවක් කියනකොට ක්‍රියාවකයි කතෘගේ අතර සම්බන්ධය එහෙම පේන්න බෑ. හරි ඒ කියන්නේ ඒකෙන් පෙන්වන්න බෑ. එතකොට එහෙම එකක් මැද තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි පුතේ. හරි ඉතාම අඩුයි. ඒ කියන්නේ එහෙම යෙදෙන්නම ඒ කියන්නේ ඉඩ යෙදෙන්න නැතුවම කියන එක නෙවෙයි. නමුත් එහෙම යෙදෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඒක එහෙම යෙදෙනවා වුණත් අපි මේ කියන frequently adverbs use කරන්නේ මේ subject එකයි verb එකයි අතර මැදමයි. හරි. ඒකේ බැරි වෙලාවත් අර විදිහේ be verb එකක් තිබුණොත් තමයි අපි ඔක වෙනස් කරන්නේ. ඒක වෙනස් කරලා අපි දානවා be verb එකට පිටිපස්සට ඒ frequently adverb එක. හරි එහෙමයි එන්නේ. හරි. ලියන්න ඒකේ සිංහල තේරුම පුතේ. මේකේ සිංහල තේරුම ලිව්වේ නැහැ ලියන්න. adverbs of frequency පදයක් adverbs of frequency පදයක් සාමාන්‍යයෙන් භාවිතා වනුයේ කතෘ සහ ප්‍රධාන ක්‍රියාව කතෘ සහ ප්‍රධාන ක්‍රියාව අතරමැදයි එක වෙනස් වෙන්නේ නැහැ පුතේ අතරමැදයි frequently adverbs විතරයි ඒවා කතෘ සහ ක්‍රියාව අතරමැදම තමයි ඒකටම ලියන් යන්න උපකාරක ක්‍රියාවක් ලෙස be verbs යෙදේ නම් උපකාරක ක්‍රියාවක් ලෙස be verbs යෙදේ නම් ඊට පසුව adverbs of frequency නැත්නම් frequency adverbs දෙකම එකයි adverbs of frequency යොදනු ලැබේ. නමුත් උපකාරක ක්‍රියාවක් ලෙස be verb එකක් යෙදේ නම් ඊට පසුව adverbs of frequency එහෙම නැත්නම් frequency adverbs යොදනු ලැබේ. හරි. ඒකත් හරි. මේකෙදි පුතේ මතක තියාගන්න මේ adverbs of frequency කියන ඒවා අපි use කරන්නේ නිතරම present tense එකේදී. තරුවක් දාලා ඒකත් ලියලා තියන්න පුතේ ඔතන වචන ටිකට පැත්තෙන්. මම හිතන්නේ වෙන ලියන්න ඉඩක් නැහැ. හරි. එතනින් පස්සේ කොහොමත් ගැටලුවක් නැහැ. එතනින් පස්සේ ලියන්න ඉතුරු නැහැ දේවල්. එනිසා ලියන්න. එතන පහලින් වෙනම තරුවක් දාලා ඒ වචන ටිකට පහලින් තරුවක් දාන්න. හරි. දාලා ඉවර වෙලා ලියන්න. මෙම adverbs of frequency පද බහුලවම භාවිතා වනුයේ adverbs of frequency පද බහුලවම භාවිතා වනුයේ වර්තමාන කාලය හා බැඳෙන
වර්තමාන කාලය හා බැඳෙන වාක්‍යවලයි නැත්නම් වැකිවලයි හරි පොඩ්ඩක් පුතේ නෝට් එක උඩින් ඉඳලා කියවලා බලලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඉක්මනට නෝට් එක උඩින් ඉඳලා කියවලා බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න සර් මේ වාක්‍ය past tense තියෙන්න බැරිද? මොන වාක්‍යද මේ adverb of frequency දාන වාක්‍යවල සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ පුතේ හරි සාමාන්‍යයෙන් යෙදෙන්නේ වර්තමාන කාලය අදහස් එක්ක ඒකේ අර ගැළපීම අතින් දැන් always නිතරම අපි හිතමු he was always come up with new ideas අපි එහෙම අදහසක් ගමු he was always came up with new ideas හරි එතකොට ওই වගේ අදහසක එහෙම අර ඔහු හැම වෙලේම කියන අදහස ඕකේදී අපි එහෙම එකතු කරන්නේ නැහැ හරිද ඒකේ අදහසක් විදියට ගත්තොත් තේරුමක් අපිට හදන්න පුළුවන් හැබැයි ඒවා නිතරම යෙදෙන්නේ වර්තමාන කාලයත් එක්ක අපි ඒක අඳුරගන්නේ එහෙමයි ඒ කියන්නේ වර්තමාන කාලයේ සමග යෙදෙන වචන කොටසක් විදියට තමයි frequency adverbs භාවිතා කරන්නේ මොකද present tense එකත් එක්ක තමයි ඒක නිතරම ගැලපෙන්නේ දැන් මම කවදාවත් මේක කරන්නේ නැහැ හරි එහෙම කියන්න පුළුවන් හරි ඒ කියන්නේ ඒ වචන ටික තියෙන්නේ මේකට present tense එකත් එක්ක තමයි බහුලවම යෙදෙන්නේ ඉත්තාම කලාතුරකින් තමයි ඔය අහන විදියට වෙනත් ටෙන්ස් එකක් එක්ක යෙදෙන්නේ. එහෙම යෙදෙන්නෙම නැහැ. හරි යෙදෙන්නෙම නැති තරම් ඒ කියන්නේ යොදන්නේ නැහැ. නැතු අර්ථයක් හදන්න බෑම කියන එක නෙවෙයි. ඒවා යොදන්නේ ප්‍රසන්ට් ටෙන්ස් එකත් එක්ක. තව ප්‍රශ්න තියෙනවද? සාමාන්‍යයෙන් අපි ওই වචනයක් තියෙනකොට පොතේ ක්‍රියාව තියන්නේ ප්‍රසන්ට් ටෙන්ස් එකකින්. හරි කිසිම වෙලාවක අපි ඒක පාස්ට් ටෙන්ස් එකෙන් තියන්නේ නැහැ. ඔයාලට ඉස්සරහදී දැන් අපි වාක්‍ය කතා කරගෙන යනකොට මුණ ගැහෙනවා ඒ විදිහේ ඒවා. එතකොට ප්‍රශ්න කතා කරද්දී ඒ හැම වෙලාවකම පුතේ තියෙන්නේ present tense එකත් එක්ක. එතකොට ක්‍රියාව තියන්නේ එහෙමයි. අපි දැන් he always blank එකක් තියෙනවා. එතෙන්ට come කියනවා නම් අපි එතෙන්ට දාන්නේ comes. he always comes. ඔහු නිතරම comes. ඇයි he නේ? he කියන එක්කෙනත් එක්ක he කියන එකත් එක්ක ගැලපෙන්නේ come නෙවෙයි comes. එතකොට ඕකේ ක්‍රියාව තියන්නේත් එහෙමයි. ඒ නිසා වර්තමාන කාලයක තමයි ඔවා පාවිච්චි වෙන්නේ. ඔය හිස් තැන් පුරවන ප්‍රශ්නවලදී සාමාන්‍යයෙන් එහෙමයි එන්නේ. හරි? මොන හරි ප්‍රශ්න තියෙද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නයක් ඇවිත් තියෙන ඔහු නිතරම පාඩම් කළා වගේ ඒවා past tense ඔහු නිතරම පාඩම් කළා. ওই වගේ එකක් පුතේ අපි කියන්නේ නැහැ he always studied කියලා. හරි? he always studied කියලා අපි කියන්නේ අපි කියන්නේ පුතේ ඒ වගේ අදහසක් නම් he studied regularly. අපි ඔකේදී regularly ක්‍රමානුකූලව පිළිවෙලට කියන අදහසක් ওই වගේ එකක් ගන්නෙ. ඒ ඇරෙන්න අර always කියන එක ඔකත් එක්ක යොදන්නේ නැහැ. හරි? ඔහු නිතරම පාඩම් කරා. ඒ කියන්නේ ක්‍රමානුකූලව වැඩ කටයුතු කරා කියන අදහසේදී අපි ගන්න එහෙමයි. හරි? එහෙම නැත්නම් දැන් ඔය every day ඒ වගේ ඒවත් පුතේ ගන්න නැහැනේ. ඒ වගේ ඒවත් present tense එකත් එක්ක ගන්න. every day ඊට පස්සේ every morning
ඔය වගේ ඒවා ඔයාලට මම අර කිව්වේ වෙනත් වචන තියෙනවා කියලා. daily. එතකොට එහෙමයි. ඔහු දිනපතා වැඩ කළා කියලා කියන්නේ නැහැ අපි. ඔහු කියන්නේ අපි ඔහු වැඩ කළා කියලා අපි කියන්නේ. හරි. ඉංග්‍රීසි වලදී ওই වචන යෙදෙන්නේ නැහැ පුතේ අතීතයත් එක්ක. හරි ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒ වගේ වෙලාවකදී අපි වෙනත් ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒකට ගැලපෙන වෙනත් වචන අපි යූස් කරනවා. ඒ ඇරෙන්න අර frequency adverbs ටිකයි ඒ කියන්නේ ওই ඒ වචන ටිකත් එක්ක යන relate වෙන බැඳෙන අනිත් වචන අපි හිතමු එතකොට දැන් ඔයාලට කිව්වේ every morning every evening ඊට පස්සේ ඒ වගේ වචන යෙදෙන්නෙත් නැහැ annually හරි එතකොට ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් යොදන්නෙත් වැඩිපුර යොදන්නේ වර්තමාන කාලේ ඒක අතීතයේ එක්ක යොදන්නේ නැහැ හරි හරි ප්‍රශ්න නැද්ද ඉවරයිද ඕකේ පුතේ අර adverbs of manner adverbs of degree adverbs of time adverbs of place කියන ඒවා ටික ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ ඒකේ මතක තියාගන්න ඒ જાති ඒවා භාවිතා වෙන්නේ සාමාන්‍යයෙන් වාක්‍යයක අග එහෙම නැත්නම් ක්‍රියාවට මුලින් හෝ ක්‍රියාවට පස්සේ එහෙම යොදන්න පුළුවන් සහ ඊට අමතරව adverbs of frequency කියන ටික විශේෂයෙන් මතක තියාගන්න ඒකෙදි තමයි සාමාන්‍යයෙන් කර්තෘ සහ ක්‍රියාව අතරමැදදී ඕක යෙදෙන්නේ හරි සර් මේක වීඩියෝ එක දානවද හා දාන්නම් මොකද එයාලට ඉස්කෝලේ ක්ලාසස් මං හිතන්නේ 6ට ඒ 6ට ක්ලාස් යන්න ඕනේ දරුවෝ ටික චුට්ටක් යන්න සර් අපි ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ස්පීච් කරන්න පුළුවන්ද සර් දවසක පුතේ ඩිරෙක්ට් ඇන්ඩ් ඉන්ඩිරෙක්ට් කරනවා ඒක ටියුට් එක ඔයාලට ක්ලාසස් වල ගන්න තියලා තියෙන්නේ ජුනි මුල් සතිය අපි පටන් ගන්නවා ඒකේ ඒ ටියුට් එකේ තියෙන්නේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කන්ඩිෂනල් සෙන්ටෙන්සස් සහ අර මං කිව්ව ෂෝට් පැරග්‍රාෆ් රයිටිං ෂෝට් පැරග්‍රාෆ් කියන කොටස් ටික තමයි ටියුට් එකේ තියෙන්නේ ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් 10 එඩිට් කරා 11 හැදිත් ආපහු හොඳට කරනවා ඊට පස්සේ සර් මට 6ට ක්ලාස් සිංහල හාමුදුරුවන්ගේ හරි එතකොට එහෙම ක්ලාසස් තියෙන අයට යන්න පුළුවන් වීඩියෝ එක මම ගෲප් එකට දාලා නැති වුණොත් මගෙන් ඉල්ලගන්න. හරි ලින්ක් එක ඉල්ලගෙන බලන්න. ඒ 6ට යන්න ඕනේ දරුවෝ යන්න. ඒකෙන් පස්සේ අපි කරන්නේ අර අභ්‍යාස දෙකක් සාකච්ඡා කරනවා අද දවසට. දෙකක් විතර අපි බලමු. මේ දෙක සාකච්ඡා කරලා අපි දෙකක් සාකච්ඡා කරලා ක්ලාස් එක නතර කරමු. හරි. එහෙනම් හොඳ දරුවෝ ටික වගේ මේකේ ප්‍රශ්න නැති නිසා ගන්න දැන් මෙන්න මේක ටී print out ගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා තාම. ඒ නිසා මේකේ පළවෙනි දෙක මං හිතන්නේ කරා. මෙන්න මේක අපි කතා කරලා ඉවර කරමු. හොඳ දරුවෝ ටික වගේ මෙන්න මේක කරන්න. ඔන්න ඒ ස්ක්‍රීන් එකේ පේන කොටසට ඉක්මනට උත්තර හොයන්න. ඒක ලියා ගන්න ඒ ලියපු නැති අයට මං වෙලාවක් දෙන්නම් print out ගන්න බැරි වෙච්ච අයට මොකද ඕක සිකුරාදා මේ බ්‍රහස්පතින්දා දුන්නේ. ඊයේ දවස් ඉතින් එහෙම print out ගන්නම කියලා යන්න හදිස්සියේ යන්න අවශ්‍ය වෙන්නේ නැතුව ඇති කියලා මං හිතනවා. මොකද ඉතින් තියෙන තත්ත්වයක රටේ හැම කෙනෙක්ම පුතේ පුළුවන් තරම් ගෙදරම ඉන්න. ඒකයි මං කිව්වක අතේ ලියන්න කියලා print out උත් ගන්න නැතුව. අතේ ලියන්න පුළුවන් නම් ඕක ඒ කියන්නේ අතින් ලියන්න කියලා writing book එකේ ඒක ඔයාගේ වචන වලටත් හොඳයි ස්පෙලිංස් හැදෙන්නත් හොඳයි තේරුම් ගන්නත් හොඳයි ඒ හැම දෙයකම හොඳයි print එකක් දානවට වඩා. ඒකයි මං කිව්වේ එහෙම කරන්න කියලා. හරි. ඕකට උත්තර ටික ඉක්මනට හොයන්නකෝ. ඕක පුතේ print out අරගෙන හරි කොහොම හරි අතින් ලියලා හරි ඕවා කරපු අය raise hand option එක චුට්ටක් ගන්න පුළුවන්ද බලන්නකෝ. මට කරපු ගාන බලාගන්න. කරපු අය අත උස්සන්න raise hand option එකෙන්. එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි හතරයි
කවුද අපේ ඉශානි කරාද ශානි හිටියා කොබලන් හයට ක්ලාස් යන්නද හරි හයට ක්ලාස් තියෙන දරුවටික යන්න කමක් නෑ ඉශානී මයික කොන් කල් ආප හෝප් කරාද උත මෙසේජ එකක් වත්දා තාම මයික එකන ඔන්න එක තියෙනවා කරා හරි හරි මේක PDF එක මං එවල තියෙනවනේ PDF එක එවල තියෙන නිසා මම මේක උත්තර ටික සාකච්ඡා කරන්නම් හැමෝම ගෲප් වල බලන්න PDF එක ඇති ඒ වගේම පුතේ මේ ප්‍රශ්නේ මං නතර කරන්න මොකද ක්ලාස් යන්න ඕනි කියලා කට්ටිය මෙසේජස් දානවා ඉස්කෝලේ ක්ලාසස් තියෙනවා එහෙම කියලා හරි එතකොට අදට කොහොමටත් ලෙසන් එකත් ඉවර නිසා මං මේක මේව කරන්නම් ඊළඟ දවසේ ආයි 6:00 වෙනකන් කරනවා හැබැයි මේක පුතේ පළවෙනි එක select a word මේක කියන උපදෙස් වල select a word තෝරන්න කියලා කියනවා වචනයක් from the box කොටුවෙන් which has a similar meaning ඒකට තියෙන්න ඕනෙලු සමාන අර්ථය to the word වචනයට phrase given within brackets වරහන් ඇතුලේ දීපු වචනයට ගැළපෙන අදහසක් තියෙන්න ඕනේ මේ තෝරන වචනේ write it in the space provided ඒක සපයපු හිස්තැන මත ලියන්න කියලා කියනවා අපේ දරුවෝ කැමතිම ප්‍රකාශනය මෙන්න මේක පේපර් එකේ there are 3 extra words sorry ඕක නෙවෙයි ඊළඟ එක අමතර වචන තුනක් තියෙනවලු ඊළඟට the first one is done for you පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවලු මෙන්න මේකට තමයි අපේ ළමයි කැමති මේක හරි බලමු මේ වචන ටිකේ තේරුම අපි මුලින් බලලිමු පුතේ friend කියන්නේ මිත්‍රයා ඒක ඔයා දන්නවා ඊට පස්සේ assumed කියන්නේ සාමාන්‍ය මොන හරි බාර ගන්නවා කියන එක බාරගත්තා assumed හරි බාරගත්තා එහෙම නැත්නම් යමක් පටන් ගත්ත කියන අදහසක් ඕකෙන් ගන්න පුළුවන් hard working මහන්සියෙන් වැඩ කරනවා hard working මහන්සියෙන් වැඩ කරන ඊළඟට attraction ආකර්ෂණය attraction ආකර්ෂණය ඊළඟ එක company කියන්නේ ආයතනය company ආයතනය සමාගම කියලා අපිට කියන්න පුළුවන් ඊළඟ එක development සංවර්ධනය great විශිෂ්ට situation කියන්නේ අවස්ථාව ඊළඟට find අන්තිම එක සොයා ගන්නවා එතකොට මේකේ friend කියන්නේ noun එකක් assumed කියලා කියන්නේ past verb එකක් ඊට පස්සේ hard working කියලා කියන්නේ ing verb එකක් ඒ වගේම ඒක adjective එකක් විදියට use කරන්න පුළුවන් ඒ වගේ මේක මහන්සියෙන් වැඩ කරන කියන අදහසේදී noun එකක්ම වෙන්නේ නැහැ මහන්සියෙන් වැඩ කිරීම කියන අදහස ගන්න පුළුවන් ඊට පස්සේ attraction කියලා කියන්නේ noun එකක් මේක tion වලින් තමයි අඳුරගත්තේ මේක ed වලින් මේක සාමාන්‍යයි මේක ing වලින් company ආයතනය කියන්නේ noun එකක් development ment වලින් අඳුර ගන්නවා මෙයත් noun එකක් great කියන්නේ පුතේ
ඇත්තටම මේකෙදි මේක යූස් වෙන්නේ ඇජෙක්ටිව් එකක්. එහෙම නැත්නම් අපිට මේක ඇඩ්වර්බ් එකක් කියලා කියන්නත් පුළුවන්. great කියන එකෙන් කරන්නේ ඒකයි. යමක් විස්තර කරනවා කියන එක. හරි එහෙම නැත්නම් ඒක ඇජෙක්ටිව් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සිටුේෂන් කියන්නේ අවස්ථාව noun එක. හරි ඊට පස්සේ මෙතනදී great ඇජෙක්ටිව් එකක් විදිහටම ගන්න ඇඩ්වර්බ් විදිහට ගන්න එපා. දැන් great කියන එක නිතරම අපිට යූස් වෙන්නේ ඇජෙක්ටිව් එකක් විදිහට. ඒ නිසා ඇජෙක්ටිව් කියලාම ගන්න. හරි. ඊළඟ එක සිටුේෂන් TION වලින් අපි අඳුන ගන්නවා එක noun එකක්. fine කියලා කියන්නේ සොයා ගන්නවා. ඒක සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන එකක් verb එක. හරි. දැන් අපිට මේක හොයාගන්න පුළුවන්. බලමු. Piyadas is very hardworking industrious carpenter. මහන්සියෙන් වැඩ කරන industrious කාර්මික කියන අදහස තියෙනවා ඕකේ industrious කාර්මීකරණය වෙච්ච කියන අදහස. ඒ කියන්නේ ඉතා මහන්සියෙන් වැඩ කරන කියන අදහස දාලා තියෙනවා. ඒගොල්ලෝ ඒක ෆිල් කළානේ. ඊළඟට he lives with his best. එයා ජීවත් වෙනවා එයාගේ හොඳම companion කරුණ in මිල්ලනිය. එතකොට කරුණා ඉන් මිල්ලනිය. එතකොට කරුණා කියන්නේ පුතේ කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මේකෙදි ගන්න වෙන්නේ මෙයා කවුද? එයා ජීවත් වෙන එයාගේ හොඳම කෙනා එක්ක. හොඳම කම්පැනියන් කියන්නේ පුතේ මිත්‍රයා කියන එක. මේක noun එකක්. හරි. මේක ඇවිල්ලා adjective එකක් industrious කියලා කියන්නේ. මේකට ඒකෙන් තෝරන්නත් පුළුවන්. කම්පැනියන් කියන්නේ noun එකක්. මේ හිස් තැනේ තියෙන මේ වරහන් ඇතුලේ තියෙන එක. එතකොට මේක අපි සලකනවා එයාගේ හොඳම කරුණ කියන එකට ගැලපෙන්නත් ඕනේ. එතකොට හොඳම යාළුවා වෙන්න ඕනේ. friend. ඊළඟට that was very ගොඩක් important. පුතේ important කියන්නේ adjective එකක්. හරි. වැදගත් කියන එක important. එතකොට for them. එතකොට මෙතෙන්දී adjective එකක් විදිහට use කරන්න දැන් එකම එකයි පුතේ ඉතුරු. ඔයාලට පේනවා hard working දාලා adjective එකක් වෙනුවට දාන්න වෙන්නේ adjective එකක්මනේ. ඒ නිසා මෙතන great කියන එක තමයි ගන්න වෙන්නේ. ඒකේ තර්කයක් නැහැ. ඒක lazy. මොකද adjective එකට adjective එකක් තමයි අපි හිස් තැනට දාන්න ඕනේ. මෙතන adjective එකට මෙතන adjective, මෙතන noun එකට මෙතන noun, මෙතන adjective එකට මෙතන adjective. එතකොට අපි වචන තෝරනකොට ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකයි මේ විදිහේ ප්‍රශ්න තියෙන්නේ. හරි. ඊළඟ එක for them as they were able to. ඒ නිසා මෙයාලට ලොකු ඒක ලොකු වැදගත්කමක්. සහ මේ නිසා they were able to උන්ට පුළුවන් obtain good jobs. obtain කියන්නේ පුතේ ක්‍රියාවක්. ලබා ගන්නවා කියන එක verb එකක්. හරි. obtain කියලා කියන්නේ verb එකක්. එතකොට ලබා ගන්නවා jobs රැකියා. එතකොට මේගොල්ලෝ ලබා ගන්නවා කියන එකට පුතේ ගන්න පුළුවන් verb එකක්. මෙතන verb එකම එකයි තියෙන්නේ find කියන එක. ඒ නිසා මේකත් අපිට ලේසියෙන් තෝරන්න පුළුවන් verb එකට verb එකක් දාන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ට ඒක එන්නේ find. සර් වරහන් ඇතුළේ තියෙන එකම දෙන්නේ. වරහන් ඇතුලේ තියෙන එකම නෙවෙයි පුතේ. වරහන් ඇතුලේ ඒ වර්ගෙන්ම දෙන්නේ. ඔව් ඒ වර්ගෙන්මයි. හිස්තැන් පුරවනකොට දැන් මේකේ කියලා තියෙන මේකට ගැළපෙන අර්ථය සහිත වචනයක් තෝරන්නනේ. එතකොට මේ ඒකට ගැළපෙන අර්ථය තෝරනකොට විභාගෙදි මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. අපි ගොඩක් සාකච්ඡා කරගෙන යද්දී ඔයාලට තේරෙයි. මේ වරහන් ඇතුලේ තියෙන ජාතිය වචනයක්ම තමයි පුතේ මෙතෙන්ට එන්න ඕනේ. හරිද? ඒක අපිට අඳුන ගන්න පුළුවන් ඒකේ හිස් තැනේ දීලා තියෙයි. දැන් ඔයාලට සමහර වචනවල ඔයාලා තේරුම දන්නේ නැහැ. විභාග පේපරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තේරුමට සමාන මේ විදිහම ප්‍රශ්නයක්. ඒ තේරුමට සමාන වචනය තෝරන්න කියලා. එතකොට ඒ තේරුමට සමාන වචනය තෝරනකොට පුතේ අපි තේරුම නොදන්න තැනකදී, තේරුම නොදන්න වචනයකදී අපිට මේ ක්‍රමයෙන් සෑහෙන්න වැදගත්. අපිට මෙන්න මේ විදිහට තෝරන්න පුළුවන්. ඒ ජාතියම වචනයක් තමයි එන්නේ. හරි ඒක අඳුන ගන්න prefixes suffixes use කරන්න පුළුවන්. මේ ලෙසන් එකේ කොටස් යන්නේ. එතකොට ඒ දෙයින් අඳුන ගන්න එක ඒ පිළිතුරට ඒ ජාතියම ඒ වර්ඩ් කැටගරි එකේම එකක් එන්නේ. සහ දැන් ඔයාලට තව ඔන්න පහසු වෙනවා pronoun එකක් තියෙන තැනකදී පුතේ ඒ pronoun එක වැරදි නම් දැන් අපි හිතමු he කියලා තියෙනවා. he කියලා තියෙන එක වැරදි. එතකොට ඒකට ගැළපෙන එක තෝරන්න වෙන්නේ IVU he she they කියන වචන ටිකෙම තමයි. මොකද ඒ જાති එකක් වෙන්න ඕනේ හිස් තැනට එතෙන්ට එන්නේ. ඊට පස්සේ යම් කිසි තැනකදී තිබුණොත් එහෙම අපි හිතමු is කියන එක වැරදි. එතකොට is කියන එක වැරදි නම් පුතේ present එකක් නේ. am is ආනේ වචන තුන ඒ අරගෙන වෙන දාන්න එකක් නැහැනේ. එතකොට is කියන එක වෙනුවට අපිට දාන්න වෙන්නේ am is are
ඒක නැත්තම් පුතේ be verbs කියන જાතියට අයිති was were වචන. එතකොට was were been being being සහ been been. එතකොට is වැරදි නම් එතනට ගන්න පුළුවන් අනිත් වචනය වෙන්න ඕනත් be verb එකක්. හරි. එනිසා එකම කැටගරි එකේ එකම වචන තමයි ඇත්තටම බ්ලැන්ක්ස් ෆිල් කරනකොට යෙදෙන්නේ සහ ඔය වැරදි නිවැරදි කරන තැන්වල යෙදෙන්නේ. ඔය එහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. අපි එහෙමත් කතා කරා. වාක්‍යවල වැරද්ද නිවැරදි කරන්න 9 වෙනි ප්‍රශ්නට එන්න පුළුවන්. හරි වාක්‍යවල අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩුව හොයලා නිවැරදි කරන්න කියලා. හරි. එතකොට ඒ සියල්ල අපි මේ වෙද්දි පිළිවෙලට කතා කරගෙන ආවා ටික ටික. දැන් මේ ඉස්සරහදී පේපර්ස් වලදී ටිකක් ඉවර ටිකක් නෙවෙයි මම හිතන්නේ වාක්‍ය 20කට 30කට වැඩි ප්‍රමාණයක් අපි කතා කරා වෙන්න ඕනි. එතකොට ඒ දේවල් එක්ක පුතේ අපි ඉස්සරහදී අඩුපාඩු හදා ගන්නවා. හරි පේපර්ස් වල ඒවත් එක්ක එනකොට හරි. ඊළඟට මෙතන තියෙනවා jobs at a reputed කියන්නේ පුතේ කීර්තිමත් කියන එක. හරි reputed කීර්තිමත්. එතකොට firm එකක් කියලා කියන්නේ පුතේ noun එකක්. ආයතනය කියන අදහසමයි. හරි. එතකොට එතෙන්දී අපිට ඒකට දාන්න පුළුවන් වචනේ තමයි company. එතකොට reputed company එකක කීර්තිමත් ආයතනයක රැකියාවක් හොයාගන්න පුළුවන් වුණා මේ දෙන්නට. they මෙන්න තියෙනවා started පුතේ ed නේ තියෙන්නේ. හොඳට බලන්න. මේවා තේරුම් ගත්තොත් ලේසි. ed started work for the first time. එතකොට started කියන්නේ පටන් ගත්තා කියන එක. හරි. ඒ නිසා පුතේ පටන් ගත්තා කියනවා නම් අනිවාර්යෙන් මෙතනත් එන්න ඕන තියෙන ed එකක්. ඒ කියන්නේ past verb එකක්. ed නොවෙන්න පුළුවන්. හරි ed නොවෙන්න පුළුවන්. මොකද ed වලින් ඉවර වෙන්නේ නැති past verbs තියෙනවනේ. හැබැයි මෙතන එහෙම ගැටලුවක් නැහැ. මේ assumed බාරගත්තා කියලා තියෙන්නේ. එතකොට වැඩ රාජකාරී පටන් ගන්නකොට අපි කියනවා assumed duties කියලා. ඒ නිසා ed වලින් ඉවර වෙන එකට ed වලින් ඉවර වෙන එක ගැලපුවා. ඒ නිසා මෙතෙන්ට එනවා assumed. මොකද වෙන අතීත ක්‍රියාපද නෑ මෙතන මේ එකක්වත් නෑ. හරි past verb එකක් විදියට තියෙන්නේ මේක. මේක විතරමයි. හරි ඒ නිසා උත්තරේ තේරුවා assume. ඒ නිසා උත්තර ටික ගැලපෙන්න පුතේ ඔන්න ඔහොමයි. හරි අඩුපාඩු හදාගන්න. කාලෙ බලනවද ඒකේ? ඔව් කාලයත් වැදගත්. මොකද පුතේ කාලය වෙනස් කරොත් tense එක වෙනස් වෙනවා. tense එක වෙනස් වෙනවා කියන්නේ අදහස වෙනස් වෙනවා. ඒ නිසා අදහස වෙනස් වෙන්න බෑ ලියාගෙන යනකොට. ඒ නිසා tense එක කියන්නේ පුතේ ඇත්තටම verb form එක. හරි. ඒ කියන්නේ word class එක බලනවා. ඒක තමයි සරලම අදහස. හරි. එනිසා අපිට ඔන්න ඔය කියන මූලික දේවල් ටික අනිවාර්යෙන් ඔළුවට ගන්න. මේ ප්‍රශ්න කරද්දී තමයි උත්තර හැදෙන්නේ. ප්‍රශ්න කරගෙන යනකොට තමයි ඔයාලගේ දැනුම හැදෙන්නේ. හරිද? වචන ඒවා දැනුම හදා ගන්න වෙන්නේ ප්‍රශ්නත් එක්ක. එනිසා අපි පේපර්ස් පටන් ගන්නවා ඉක්මනටම නුදුරේදීම ඔන්ලයින්ම හරි කමක් නැහැ කරන්න වෙනවා. දැන් වෙනදට නම් අපි මේ වෙනකොට ක්ලාස් එකේදී පේපර් ලියවලා ඒවා සාකච්ඡා කරන මට්ටමට එනවා. ක්ලාස් එකේ පැය දෙක අපි බෙදා ගන්නවා. දැන් අපිට උගන්වන්න ලොකු දේවල් නැහැ. ඉතුරු වෙලා තියෙන වර්ඩ් ක්ලාස් වල කොටස විතරයි. හරි. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ලියලා ඉවර ඇති කියලා ඉවරයිනේ. හරි. එතකොට පුතේ දැන් ක්ලාස් එකේදී අපි හිටියා නම් ක්ලාස් එකේ පැය අපිට බෙදා ගන්න තිබුණා. මොකද දැන් උගන්වන්න කියලා තියෙන්නේ මේකේ conjunctions විතරයි. ඒත් එක්කම direct indirect conditional sentences ඒවා. ඉතින් ඒවා උගන්වන අතරේ ඒ ව්‍යාකරණනේ. ඒ උගන්වන අතරේ පේපර් වල ප්‍රශ්න පටන් ගත්තා කියලා කියන්නේ biographies මුණ ගැහෙනවා, notices notes මුණ ගැහෙනවා, paragraph අපිට මුණ ගැහෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා රචනා 100ක් ආසන්න වශයෙන් රචනා 100ක් ඔයාලට දෙනවා. හරි. ඒක නම් printed කරගන්න හෝ කොහොමත් මම PDF එක තමයි ඔයාලට එවන්නේ. එනිසා පුතේ ඒක රචනා 100ක් ඒවා දවසට එක ගානේ කතා කරන්න ඕනේ. ඉතින් අපිට වැඩ තියෙනවා ගොඩක්. ඒකයි දවස් 3ක් දාන්නේ. හරි. දැන් ඔයාලට පේනවා අද දවසේ පාඩම ගන්නලා ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට වෙලා ඉවරයි. සහ දරුවෝ කලින් යන්න ඕනි කියලා ගියා. ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා තියෙනවා සර් අනේ උගන්වන්නත් එපා කියලා. ඉතින් ඒක නිසා ඒ අය වෙනුවෙන් මම විනාඩි 15ක් විතර කලින් නතර කරනවා. දැන් 6 කාලයිනේ. ඉතින් පුතේ මේ ටික අහගන්නකෝ. ඒ නිසා මේ 11 වසර පාට පුළුවන්. හරි 11 වසර කියලා කියන්නේ පුතේ ජීවිතේ crucial point එකක්. තීරණාත්මක මොහොතක්. හරි. එනිසා ඒ තීරණාත්මක මොහොතේ පුතේ ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. අනාගතේ මම නිතරම මේක පන්තිවල කියනවා. අනාගතේ ඔයා කරන රැකියාව මොකද්ද? ඔයා ගන්න සැලරි එක මොකද්ද? ඔයා නිවාඩුවක් ගත කරන්න කියලා ගාල්ලේ උණු අටුවට ගිහිල්ලා එතන බීච් එකට යනවාද? එහෙම නැත්නම් තමන්ගේ කිට්ටුව තියෙන කන්නెలిයට යනවාද? එහෙම නැත්නම් වෙන නුවරඑළිය පැත්තට යනවාද? එතනින් එහාට පුතේ පිටු රටකට යනවාද? හරි. තමන්ගේ වැකේෂන් එක ගත කරන්න. ඉතින් ඒක වෙනුවෙන් පිටු රටකට ගිහිල්ලා සතියක් ගත කරලා එනවා කියන මට්ටමට එනවා නම් හරි.
ඊට පස්සේ තමන් පදින වාහනේ මොකද්ද? ඔය සියල්ල තීරණය කරන්න පුතේ මෙතනින්. ඒ නිසා මේක ජීවිතේ අපි අත්දැකීම් වලින් ගත්ත දේවල් ඒ හැම දෙයක්ම පුතේ තීරණය වෙන්නේ මේ ඔබ ගන්න දැනුමත් එක්ක. ඒ නිසා මතක තියාගන්න මේක සෙල්ලමක් නෙවෙයි. දරුවන්ට මෙහෙම කියලත් පුතේ තේරෙන්නේ නැත්තම්, ඒ කියන්නේ මේක පැහැදිලිතාවයක් ඇති වෙන්නේ නැත්තම් පුතේ ඒක ඇවිල්ලා මාර මේ එකක්. හරි? ඒ නිසා අද මේ උදේ පාන්දර මතක තියාගන්න ජීවිතේ ඔයා කසාද බඳින්නේ කවුද? ඔයා ළමයි කී දෙනෙක් ඉන්නවද? ඒ ළමයි ඉගෙන ගන්නේ සාමාන්‍ය ගමේ ඉස්කෝලේද, ඉන්ටර්නැෂනල් ස්කූල් එකකද? හරි? එයාලට දෙන පහසුකම් මොනවද? ඊට පස්සේ අම්මා තාත්තට සලකන්නේ කොහොමද? ඒ සියල්ල තීරණය වෙන්නේ පුතේ මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත. සහ එතනින් තමයි ඔයාගේ හීනේ හැබෑවක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. දැන් ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති කෙනෙක් O level result එක අඩු වුණාම O level result එක අඩු වෙලා සමහර විට එයාට ඉස්කෝලේ බයෝ කරන්න දෙන්නේ නැහැ. බයෝ සයන්ස් කරන්න දෙන්නේ නැහැ. ඒ රිසල්ට් අඩුයිනේ. ඉතින් ඒ සියල්ල මත ඒ කියන්නේ සියල්ල පුතේ මොන දේත් උසස් පෙළ ඊට පස්සේ සියල්ල ලංකාවේ අධ්‍යාපනය එක්ක ලංකාවේ තියෙන අධ්‍යාපන රටාව එක්ක රඳා පවතිනවා පුතේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන්. හරිද? ඒ නිසා මේක මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාග වෙනුවෙන් පුතේ වැඩ කරන්න. හරි? මේක සරල නැහැ. ඔයා හිතන තරම් මේකේ ලේසියට රිසල්ට් එකක් එන්නේ නැහැ. ඉංග්‍රීසි වලදී විශේෂයෙන් පුතේ ඉංග්‍රීසි වල සාමාන්‍යයෙන් ඒ සාමාර්ථ තියෙන්නේ 18000ක් 19000ක් විතර. ඉතින් ලක්ෂ 4ක් 5ක් විතර ලියනවා. ලියලා ඒ සාමාර්ථ තියෙන්නේ ඔච්චරයි. හරි? සහ අසමත් ප්‍රමාණය ගිය අවුරුද්ද ඔයාලට රිපෝට් එක අරන් බලන්න පුළුවන් ඇනලයිස් කරපු එක. එතකොට ගිය අවුරුද්දේ ප්‍රතිඵල වලින් සාමාන්‍යයෙන් 35ක් විතර පුතේ ෆේල්. හරි? 35ක් විතරම ෆේල් විභාග. ඊටත් වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කලින් 40ට ආසන්න වෙච්ච කාල තිබුණා. 37යි ගානක් ගිය අවුරුද්දේ මට මතක විදියට ෆේල් පුතේ. හරි විභාගේ ෆේල්. ඉංග්‍රීසි ෆේල්. ඉතින් එච්චර ප්‍රමාණයක් ෆේල් වෙලා ඊළඟට S ගන්න ප්‍රමාණය තවත් ඒ වගේම ප්‍රමාණයක්. එතකොට 50ක් 60ක් විතරම S එකට සෑහීමටපත් වෙලා. හරි. ඉතින් පුතේ ඒක මදි. මම එදත් කිව්වා යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සාමාන්‍ය පෙළ විභාග ඉංග්‍රීසි C කියන එක බලනවා. දැන් ඔයාලට උසස් පෙළ කරන්න දෙන්නනේ පුතේ ගණන් සිංහල බලන්නේ. හරි. ඒකෙදි ඉංග්‍රීසි බලන්නේ නැහැ. හරි ඉංග්‍රීසි කියන දේ බලනවා බලන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් අර ඔයාලගේ O level වලට සුදුසුකම දෙන්නේ O level වලින් උසස් පෙළට ගණන් සහ සිංහල කියන දෙක බලලා. හරි. ඉතින් ගණන් සිංහල දෙක එතනදී බැලලා ජීවිතේ ඒ පොයින්ට් එක ඒ දෙක වෙනුවෙන් වැඩ කරනකොට ඉංග්‍රීසි කියන එක ඔයා හලාගත්තා. තා අවුලක් නැහැනේ. ඊළඟට ජෙනරල් ඉංග්‍රීසි ගැන ඔයාලා හිතන්නෙත් නැහැ උසස් පෙළ. අවුලක් නැහැනේ. හරි. කියලා ඒ තුනක් ගන්නවා කියලා හිතා ගන්නවා. නමුත් ප්‍රතිඵල ලේඛනයේ පුතේ උසස් පෙළ ඉංග්‍රීසි W නම්. හරි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි S එකක් නම් W එකක් නම් ඒක ජීවිතේ සෑහෙන්න බලපානවා පුතේ. හරි. ඒක අවංකවම කියන්නේ. ඒ නිසා කවුරු මොන තර්ක ගෙනාවත් ඒක බලපානවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ. පස්සේ වා හිතයි මම ඩිප්ලෝමා එකක් කරනවා එහෙම කියලා. හැබැයි මතක තියාගන්න මේ ඩිප්ලෝමා පුතේ වළංගුතාවයක් නැහැ. අධ්‍යාපන සුදුසුකම් විදියට ඔයාට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ උසස් පෙළ Cද Aද Bද එහෙම සහ සාමාන්‍ය පෙළ මොකද්ද රිසල්ට් එක කියන එක. එතනින් එහා කැම්පස් එකේදී ඔයා යම් විදියකින් ඒක කොහොම හරි මග අරගෙන ගිහින් ඉංග්‍රීසි ඩිග්‍රී එක විදියට කරොත් අන්න හොඳයි සුපිරි. ඊට පස්සේ ඒ ඇරෙන්න වෙන වෘත්තිමය පැත්තකට යනවා නම් ඔයා ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා කියන එක සාමාන්‍යයෙන් වළංගු වෙන දෙයක්. ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් එක නම් එයාගේ ඉංග්‍රීසි දැනුම හොඳ වෙනවනේ. මොකද කාලයක් එක හදාරපු කෙනෙක්. එතකොට ඒ කාලෙදී හදාගන්න උත්සාහ කරනවට වඩා මේ කාලෙදී හදාගෙන යන්නේ ලේසි. සහ රැකියාවකට යන කාලේ වෙනකොට ඔයා එහෙම කරා වුණත් O level A level ඔයාට මොනවද තියෙන්නේ ඉංග්‍රීසි කියන එක ස්පෙෂලි බලනවා. හරි. සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සමහර පාඨමාලාවලදී O level C එකක් තියෙද කියලා බලනවා. O level C එකක් සහ general english S එකක් තියෙනවද කියලා බලන ඒවා තියෙනවා. දැන් මේ දවස්වල කැම්පස් පොත තියෙනවා. ඔයාලට කැමති නම් අරගෙන බලන්න පුළුවන්. මොකද කැම්පස් පොත මේ දවස්වලට කඩවලට ඇවිල්ලා තියෙනවා. සරසවියකින් අර එහෙම මෙහෙන් රුපියල් 500ක් වගේ වෙන්නේ මං හිතන්නේ. ඒ නිසා ඒක ගෙවලා ඕනනම් අරගෙන කියවලා බලන්න පුතේ. හරි. ඇප්ලිකේෂන් එක තියෙන්නේ ඒක ඇතුලේ. ඉතින් ඒක අරගෙන කියවලා බැලුවොත් ඔයාට තේරෙයි ඒක කොච්චර ගැඹුරුද කියලා. ඒකේ තියෙනවා මූලික සුදුසුකම් උසස් පෙළ මේ මට්ටම තියෙන්න ඕනේ සහ සාමාන්‍ය පෙළ මේක. ඒ රික්වයර්මන්ට්ස් වල තියෙනවා. ඒ නිසා පුතේ මේක ලේසියට ගන්න එපා. හරි. වැඩ කරන්න උපරිම මහන්සි වෙන්න. මේක සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා දැන් ඔයා ඉංග්‍රීසි ගැන කතා කරනවා නම් ඉංග්‍රීසි වල අනිත් ඩිප්ලෝමාස් වලට වඩා ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් ඒවා තියෙන්නේ යුනිවර්සිටිස් වලත් 1 year ඩිප්ලෝමාස් තියෙනවා. ඊට පස්සේ HND තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. හරි. ඉතින් මේකත් එක්ක වැඩ කරන්න මහන්සි වෙන්න හොඳටම වැඩ කරන්න. ඉතින් ඒකත් එක්ක උපරිම මට්ටමකට එන්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් අදට පන්තිය නතර කරනවා.
සහ අභ්‍යාස කරගෙන එන්න. හරිද? නොකර නම් එන්න එපා. අර අභ්‍යාස කරගෙන එන්න. ඒ අභ්‍යාස ටික ඉවර කරලා ඊට පස්සේ ඒ අඩුපාඩු හදාගෙන ඊළඟ දවසේ මොන ගැහමු. එහෙනම් ඔයාලට සුබ සතියක්.